දරුවනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාවේ 14 වන පාඩම් ඒකකයේ 3 වන පරිච්ඡේදයට අදාළ බහුවර්ණ හා කෙටි ප්‍රශ්න. 14 3 වශයෙන් අපි කතා කළේ ද්‍රව්‍ය පිරිවැය පාලනය හා සම්බන්ධ පාඩමට අදාළ කරුණු. අපි දැනට මේ වනට අභ්‍යාස 27ක් දක්වා කතා කරලා තිබෙනවා ඒ සම්බන්ධ පාඩම අධ්‍යයනය කළා. ඔබ දන්නවා මේ පාඩම තුලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රය තුල බහුවර්ණ කෙටි ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යෙන් ප්‍රශ්න අහනවාමයි. ඒ නිසා අපි ඒකට හුරු වෙන්නට ඕනේ. ඒ නිසා අපි මේ 14 3 පාඩමට අදාළව ද්‍රව්‍ය පිරිවැය පාලනය සම්බන්ධ පාඩමට අදාළව බහුවර්ණ හා කෙටි ප්‍රශ්න සමූහයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ඒකකයේ තුලින් සහ ඉදිරි ඒකකයේ තුලින් ප්‍රශ්නාංක 28 සිට 43 දක්වා ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු වලින් වඩාත්ම නිවැරදි පිළිතුරු ලකුණු කරන්න. ඒතර අපි ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 15ක් තියෙනවා. ප්‍රශ්නාංක 28 ඉඳන් 43 දක්වා නිවැරදි පිළිතුරු තෝරන්න ඕනේ. ඊළඟට තියෙනවා ප්‍රශ්නාංක 47 සිට 62 දක්වා ප්‍රශ්න සඳහා කෙටි පිළිතුරු සපයන්න. හොඳයි අපි ගමු ඉස්සෙල්ලාම ප්‍රශ්නාංක 28 බලන්න. පහත සඳහන් ප්‍රස්ථාරයෙන් තොගවලට අදාළ පිරිවැය අයිතම පෙන්නුම් කෙරේ. වාර්ෂික පිරිවැයෙන් ප්‍රස්ථාරය දැක්වම මතක් කරගන්න මොකද්ද කියලා නේද? මෙතන A රේඛාවෙන් එක තොග පිරිවැයක් දැක්වෙනවා. B රේඛාවෙන් තවත් පිරිවැය අක්‍රයක් තියෙනවා. C රේඛාවක් තියෙනවා. වාර්ෂික තොග පිරිවැය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කුමක්ද කියලා මේ උත්තර පහක් ඔබට දෙනවා. දැන් මේ ප්‍රස්ථාරය දැක්කම ඔබට මතක් වෙන්න ඕනේ මේ තමයි තොග ඇනෝම් කිරීමේ පිරිවැයයි තොග රඳවා තබා ගැනීමේ පිරිවැයයි මුළු පිරිවැය සම්බන්ධ වගු ප්‍රස්ථාරය නේද? මේ A වලින් කියන්නේ මොකද්ද? තොග ඇනෝම් කිරීමේ පිරිවැය. ඇයි එහෙම වෙන්නේ? ඔබ දන්නවා දැන් කුඩා තොග එකක වශයෙන් ඇනෝම් කළාම කුඩා තොගයක් ඇනෝම් කළාම ඒකක එක ඇනෝම් කිරීමේ පිරිවැය වැඩි. තොග විශාල වශයෙන් ඇනෝම් කරනකොට ඇනෝම් කිරීමේ පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. තොග තබා ගැනීමේ පිරිවැය තමයි B වලින් කියන්නේ. තොග එකක සංඛ්‍යාව වැඩි වෙන ඇනෝම් තොග තබා ගැනීමේ පිරිවැය වැඩි. තොග එකක සංඛ්‍යාව අඩු වෙන තබා ගැනීමේ පිරිවැය අඩුයි. C වලින් කියන්නේ මේ ඇනෝම් පිරිවැය සහ තොග තබා ගැනීමේ පිරිවැය කියන දෙකෙන්ම සෑදෙන මුළු පිරිවැය. ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි ඔබ දන්නවා ඇනෝම් කිරීමේ පිරිවැයයි තබා ගැනීමේ පිරිවැයයි මේ සමච්ඡේදනය වෙන තැන තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය වෙන්නේ. මේක පළලට ආවම ආර්ථික ඇනෝම් ප්‍රමාණය මේ තමයි මේ මට්ටමේ පිරිවැය. උතර තබා ගැනීමේ අපි තුමා ආර්ථික ඇනෝම් ප්‍රමාණය 500යි. තබා ගැනීමේ මේ පිරිවැය 10ක් කියලා වනම් මේ 10 කියන්නේ තබා ගැනීමේ පිරිවැයයි ඇනෝම් කිරීමේ පිරිවැය දෙකම සමාන වන තැන. උතර මුළු පිරිවැය කියන්නේ අනිවාර්යෙන් මේ වගේ දෙගුණයක්. මෙතන මෙදී මුළු පිරිවැය ස්පර්ශ වෙන්නේ මේ දෙකේ මේ වගේ දෙගුණයකට. ඒ කියන්නේ අනිවාර්යෙන් 2000දී. මේක 10ක් නම් මෙතන 2000. ඒ කියන්නේ ඒක තේරුම තබා ගැනීමේ පිරිවැය 1000යි. රඳවා ඇනෝම් කිරීමේ පිරිවැය 1000යි. ඒතර මුළු පිරිවැය 2000යි එතකොට. මුළු පිරිවැය 2000දී තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය වෙන්නේ. නමුත් මේ රේඛා දෙක ස්පර්ශ වන ස්ථාන තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ඒකක 500 දී මුළු පිරිවැය වෙන්නේ 10 නෙමෙයි. 10 කියන්නේ එකක පිරිවැය. ඒ කියන්නේ එක වර්ගයක පිරිවැය ඇනෝම් කිරීමේ පිරිවැය 10යි. ඒ මට්ටමේ තබා ගැනීමේ පිරිවැය 10යි. ඒ මට්ටමේදී මුළු පිරිවැය 2000යි. පැහැදිලි නේද? හරි. එහෙනම් A කියන්නේ ඇනෝම් කිරීමේ පිරිවැය. B කියන්නේ රඳවා ගැනීමේ පිරිවැය. C කියන්නේ මුළු පිරිවැය. හරි උත්තරේ මොකද්ද? මුළු තොග පිරිවැය. හරි උත්තරේ අංක 2. ඇනෝම් කිරීමේ පිරිවැය A, B රඳවා ගැනීමේ පිරිවැය, C මුළු තොග පිරිවැය නේද? අනිත් උත්තර වැරදි. හරි උත්තරේ අංක 2. නිවැරදි පිළිතුර අංක 2. හොඳයි. ප්‍රශ්නාංක 29 හා 30 කියන ප්‍රශ්න වලට අදාළව මෙන්න මේ තොරතුරු ඔබට දෙනවා. P නියමිත ද්‍රව්‍ය හා බැඳි තොරතුරු පහද දැක්වේ. P කියන ද්‍රව්‍ය සම්බන්ධයෙන් බැඳුණු තොරතුරු මොන බලන්න. සාමාන්‍ය භාවිතයේ සතියකට ඒකක 500යි. අවම භාවිතයේ සතියකට ඒකක 250යි. උපරිම භාවිතයේ සතියකට ඒකක 750යි. ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 3600යි. ඇනෝම් කාලය අවමේ සති 4යි උපරිමේ සති 6යි. ප්‍රශ්නාංක 29 අහනවා P වර්ගයට අදාළ යලි ඇනෝම් මට්ටම හොයන්න. යලි ඇනෝම් මට්ටම ගණනය කරන සූත්‍රය අපි මේවා කලින් පාඩමේදී කලින් එක කොලින් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළා. යලි ඇනෝම් මට්ටම ගන්න සූත්‍රය මොකද්ද? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. ඉතින් උපරිම පරිභෝජනය කිරීමේදී උපරිම පරිභෝජනය 750ක් වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය සති 6 නේ. අතර
750 වැඩි කිරීම 6. පැහැදිලි නේද? ජලය අණු මට්ටම වෙන්නේ උපරිම පරිභෝජනයේ තියෙන්නේ. උපරිම භාවිත සතියකට 750යි උපරිම ඇනෝම් කාලය 6යි. එතකොට 750 වැඩි කිරීම 6. ඒක තමයි ජලය අණු මට්ටම. උත්තරේ කීයද බලන්න? 750 වැඩි කිරීම 6 නේද? නිවැරදිම උත්තරේ 4500 ඒකක. ඒකක 4500යි. හරි උත්තරේ පිළිතුරංක 5. පිළිතුරංක 5 නේද? හොඳයි. මේ ප්‍රශ්නක 29 ප්‍රශ්නක 30 ඒත් මේ තොරතුරු භාවිත කරන්න ඕනි. ප්‍රශ්නක 30 අහන්නෙත් මේ තොරතුරු වලට දීලා තියෙනවා. උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම ගන්න සූත්‍රය මොකද්ද? ජලය අණු මට්ටම ධන ජලය අණු ප්‍රමාණය ඍණ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනෝම් කාලය. එතකොට ජලය අණු මට්ටම අපි හොයාගත්තා කීයද? ඉතින් ඒක 4500 නේ. එහෙනම් අපි මෙතන ගණනය කිරීමක් කළොත් ඒක 4500 ජලය අණු මට්ටම ධන ජලය අණු ප්‍රමාණය කියන්නේ ආර්ථික අණු ප්‍රමාණය කි 3600යි ඍණ අවම පරිභෝජනය කීයද මෙතින් 250යි වැඩි කිරීම අවම ඇනෝම් කාලය මෙතින් සති 4යි. දැන් මේක සුළු කරලා බලන්න. 4500 ධන 3600 4500 ධන 3600 8100 මෙතන එකතු වෙන්නේ ඍණ 250 වැඩි කිරීම 4 කියන 1000යි. ඒතර 8100න් 1000ක් අඩු කළාම උත්තරේ කීයද? 7100යි. හරි උත්තරේ අංක 4 නේ. පිළිතුරු අංක 4 තියෙනවා උත්තරේ. පිළිතුරු අංක 4 තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ. පැහැදිලි නේද? අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත මේ පළවෙනි ඒකකුණ ඉගෙන ගත්ත සූත්‍ර ආධාරයෙන් තමයි මේ කෙටි ප්‍රශ්න වලට උත්තරේ ඉක්මනට හොයාගන්න ඕනේ. ප්‍රශ්නක 31 බලන්න. ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියේ උපකල්පනයක් නොවන්නේ පාසඳා නේවයින් කුමක්ද? ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතිය උපකල්පන අපි අධ්‍යයනය කළා නේද? මේ හතරෙන් මේ පහක් උත්තර තියෙන මේවෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතිය උපකල්පනයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. 1. කරන ලද ඇනෝම් සංඛ්‍යාව සමග ඍජුව මුළු ඇනෝම් කිරීමේ පිරිවැය වෙනස් නොවන බව. ඇනෝමක පිරිවැය වෙනස් නොවන බව එක උපකල්පනයක්. මේක උපකල්පනයක් නොවන්නේ කියලා අහන්නේ මේක. මේක උපකල්පනයක්. මේ නිසා මේක අදාළ නැහැ. මේක නිවැරදි වෙන්නේ නැහැ. එතකොට අපෙන් අහලා තියෙන උපකල්පනයක් නොවන්නේ නේද? 2. සාමාන්‍ය තොග මට්ටම සමග තොග තබා ගැනීමේ පිරිවැය ඍජුවම වෙනස් නොවන බව. ඍජුවම වෙනස් වන බව. සාමාන්‍ය තොග මට්ටම සමග තොග තබා ගැනීමේ පිරිවැය ඍජුවම වෙනස් වන බව. ඒ කියන්නේ සාමාන්‍ය තොග මට්ටම අනුව තොග තබා ගැනීමේ පිරිවැය වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තොග වැඩි නම් වැඩි නම් අඩුයි. ඒකත් උපකල්පනයක් තමයි. මේකත් නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ. 3. ඉල්ලුම දන්නා බව සහ පරිභෝජනයේ කාලච්ඡේදය පුරා ඒකාකාරීව සිදුවන බව. අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියේදී වාර්ෂික ඉල්ලුම් දන්නවක උපකල්පනය කරන කල්ැතුම සමානව පරිභෝජන නිසියාකාරයෙන් සිදුවන බව උපකල්පනය කරනවා. මේකත් නිවැරදි පිළිතුර නෙවෙයි. අවම තොග මට්ටමට ළඟා වූ විගස තොග සැපයීම එකවරම සිදුවන බව. තොගය අවම තොග මට්ටමට ලැබුණු පසු එහෙම නැත්නම් ආරක්ෂිත තොග මට්ටමට ලැබුණු පසු තොගය එකවරම ඇනෝම් කරනවා. සැපයීම කරනකොට එකවරම ඇනෝම සිදු කරන බව. උපකල්පනය කරන තොග අවම මට්ටමට ලැබෙනකොටම ඇනෝම සිදු කරලා තොග ලබා ගැනීම සිදු වෙනවා නේද? හරි. තොග සැපයීම එකපාරම සිදු වෙනවා. මේකත් උපකල්පන තමයි මේ ඔක්කොම. මේවා නිසියාකාර වෙනක උපකල්පනය වෙනවා. 5. ඇනෝම් කරන විට වට්ටම් ලබාගත හැකි බව. ඇනෝමක් දියත් කරනකොට සැපයීම් කරුවගෙන් වට්ටමක් ලැබෙන බව නම් අපි උපකල්පනය කරන්නේ නැහැ. මේක තමයි හරි උත්තර වෙන්නේ. කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියද උපකල්පනයක් නොවන්නේ පිළිතුරු අංක 5. මේක තමයි උත්තර වෙන්න ඕනේ. පිළිතුරු අංක 5. හරිද? අනිත් ඔක්කොම ආර්ථික ඇනෝම් ආකෘතියේදී ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන ආකෘතියේදී උපකල්පන වෙනවා. ප්‍රශ්න 32 ආයතනයක් භාවිත කරන ලබන අමුද්‍රව්‍යයක් සම්බන්ධව මෙන්න මේ විස්තර ඔබට දෙනවා. පරිභෝජනය උපරිම ගාණ අවම ගාණ දෙනවා. පරිභෝජනය ඒකක 600යි 200යි පොරොත්තු කාලේ නැත්නම් ඇනෝම් කාලේ සති 6යි 3යි. මෙම අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම ප්‍රමාණය කීයද? අවම තොග මට්ටම.
අවම තොග මට්ටම ගණනය කරන සූත්‍රය මතකද? කොහොමද? යලි ඇනෝම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය ඇනෝම් කාලය. එතකොට යලි ඇනෝම් මට්ටම එක අපි දිලණයක හොයාගන්න. යලි ඇනෝම් මට්ටම හොයාගන්නේ කොහොමද? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. උපරිම පරිභෝජනය තියෙනවා 600ක්. වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය කීයද? ඇනෝම් කාලය උපරිම 6යි. දැන් මේක සුළු කළාම එන්නේ මොකද්ද? යලි ඇනෝම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනය. සාමාන්‍ය පරිභෝජනය මේ ගාන දිලණය හොයාගන්න බැරිද? පුළුවන්. 600 උපරිමය අවමේ 200යි 600 200 800යි 800 බෙදෙනවා දෙකෙන්. ඒක උපරිම ධන අවමේ බෙදීම දෙකනේ 600 ධන 200 800යි බෙදුවම දෙකෙන් සාමාන්‍ය පරිභෝජනය එකක 400යි. වැඩි කිරීම සාමාන්‍ය ඇනෝම් කාලය. ඒකත් හොයාගන්න පුළුවන්. අවමේ 3යි උපරිමේ 6යි. 6 3යි 9යි 9 බෙදුවම දෙකෙන් 4.5යි. මේක සුළු කළාම එනවා මෙතන යලි ඇනෝම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජන වැඩි කිරීම සාමාන්‍ය ඇනෝම් කාලය. මේක සුළු කළාම එන්නේ අවම තොග මට්ටම. කීයද බලමු? 600 වැඩි කිරීම 6 3600යි ඍණ 400 වැඩි කිරීම 4.5. 400 වැඩි කිරීම 4.5 නේද? බලමු කීයද කියලා? 400 වැඩි කිරීම 4.5. උත්තරේ 1800 නේද? 3600න් 1800ක් ගියාම උත්තරේ 1000 කීයද? 800. අවමතක මට්ටම ඒකක 1800. නිවැරදි පිළිතුර අංක 2. නිවැරදි පිළිතුර අංක 2. ඊළඟට මෙහෙම කියනවා පහත සඳහන් තොරතුරු යොදා ගනිමින් අංක 33 සහ අංක 34 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අංක 33 34 කියන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියනවා. මෙන්න මේ තොරතුරු යොදා ගනිමින් 2009 6 එක දිනට සමාගමක රුපියල් 5000ක එකක 200ක් රුපියල් 25 බැගින් ආරම්භක තොගයක් තිබුණේ. හරි 25 වැඩි කිරීම 250නේ. තොග නිකුත් කිරීමේ මිල ක්‍රමය සඳහා FIFO ක්‍රමය භාවිතා කරනවා. 2009 ජුනි මාසයේ තුරදී පාස් සඳහා ලැබීම හා නිකුත් කිරීම වාර්තා කර තිබුණි. ජුනි පා ලැබීම එකක 300ක් 24 බැගින්, ජුනි 12 ලැබීම එකක 200ක් 28 බැගින්, ජුනි 30 නිකුත් කිරීම එකක 600ක්. FIFO ක්‍රමයට තමයි තොග මිල කරන්නේ. ප්‍රශ්නය අපෙන් අහනවා 33 දී ජූනි මාසය සඳහා විකුණුම් පිරිවැය කීයද? 34 දානවා ජූනි 30 ඉතිරි තොගේ වටිනාකම කීයද? දැන් මේකත් ගබඩා ලෙජරෙන් ආධාරයෙන් හොයාගන්න පුළුවන්. උනාට මේ වගේ කෙටි ප්‍රශ්නයකට ගබඩා ලෙජරයක් හදා දෙන්න ගියා ගොඩක් වෙලා යනවා. අපි කෙටියෙන් උත්තර ගණනය කිරීම කරමු. අපෙන් අහන්නේ ජූනි මාසයේ විකුණුම් පිරිවැයනේ. ජූනි මාසයේ විකුණුම් පිරිවැය ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ජූනි මාසයේ නිකුත් කර තොගේ පිරිවැය ගන්න. ජූනි මාසයේ නිකුත් කරනවා ඒකක කීයක්ද? 600ක් නේ. 600ක් නිකුත් කරනවානේ. ඒතර ප්‍රශ්නයක 34 උත්තරේ මෙහෙමයි ගන්න. 600ක් නිකුත් කරනවා මේ 600 දෙන්නේ කොහොමද බලන්න. මුලින්ම තියෙන එකක 200ක් රුපියල් 25 ගන්න. එනවා 25 ගානේ ආරම්භක තොගේ මුලින්ම 200 දෙනවානේ. 25ව 200ක්. 5000යි. ඊළඟට 600ක් දෙනවනේ. ඊළඟ ලැබීම් තියෙනවා 300ක් 24 ගන්න. එහෙනම් 24 ගාන දෙනවා 300ක්. 300ක් ලැබෙලා තියෙන 24 ගානනේ. 24 වැඩි කිරීම 300 බලන්න කීයද කියලා? 24 වැඩි කිරීම 300 නේද? 24 වැඩි කිරීම 300. දැන් ප්ලේසින් ගන්න පුළුවන් උත්තරේ 7200යි නේ. දැන් 300 200 500ක් කරේ ඊළඟ 100 දෙන්නේ ඊළඟ මිලෙන්. ඊළඟ මිල කීයද? 28 ගන්න ලැබිලා තියෙනවා 200ක් 100ක් ගමු. 28 වැඩි කිරීම 100. 2800යි. එහෙනම් නිකුත් කළ තොගේ පිරිවැය වෙන්නේ මෙන්න මේ එකතුව. 0.0.8 2 10 එකක් ඉතුරුයි. නේද? 7 5 12යි 14 1 15යි. 15 10 නේද? 8 10යි 6යි 14 2 15 15 10. නිකුත් කළ තොගේ පිරිවැය 15 10 මෙතන පිළිතුරු අංක 2 හරි. නිකුත් කළ තොගේ පිරිවැය පිළිතුරු අංක 2. හරි නේද? හොඳයි. ප්‍රශ්න 34 අපෙන් අහනවා 2009 ජුනි 30 දිනට ඉතිරි තොගේ වටිනාකම කීයද? මේ 37 මේ අපි කලින් කරේ 33 වෙනි ප්‍රශ්නේ. දැන් 34 අපෙන් අහනවා නේද? ඉතිරි තොගේ පිරිවැය. ඉතිරි තොගේ පිරිවැය අහන්නේ මෙහෙමයි. දැන් ආරම්භක තොගය නිකුත් කළ ඉවරයි 25 200 ගියලා ඉවරයි. 25 ගානේ තිබුණු 200ම ගියානේ. ඊළඟට 24 ගානේ 300ක් ආවා. ඒකත් ගිහලා ඉවරයි. 28 ගානේ ආවා 200ක් නේද?
28 ගාන 100ක් නිකුත් කරලා නේ ඉතුරු තොගේ පිරිවැය වෙන්නේ තව 1 රුපියල් 28 ගාන ලැබුණ තව 100ක් තියෙනවා එච්චරයි 2800යි තේරුණා නේද මේ අන්තිමට ලැබුණ තොගේ විතර ඉතුරු දැන් 28 ගානේ ආවනේ 200ක් ඒකෙන් 100කුත් නිකුත් කරලා ඉවරයි තව 100ක් ඉතිරි 28 වැඩි කිරීම 100 2800යි ඉතිරි තොගේ පිරිවැය නිවැරදි පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු වෙන්නේ අංක 3 හරි නේද හොඳයි දැන් බහුවර්ණ ප්‍රශ්න නිසා කෙටි ප්‍රශ්න ටිකක් වේගයෙන් උත්තර හොයාගන්න උත්සාහ කරන්නට ඕනේ. ප්‍රශ්න අංක 35 බලන්න. X නැමැති අමුද්‍රව්‍යයේ කාර්තුවක ඉල්ලුම ඒකක 1200 මේ කාර්තුවක්. කාර්තුවක් කියන්නේ මාස 3ක් අවුරුද්දක මේ කාර්තුවක දීලා තියෙන්නේ. එම ද්‍රව්‍යයේ ඒකකයේ ගැනුම් මිල රුපියල් 250යි. තොග ඇනෝම් කිරීමේ පිරිවැය ඇනෝමක රුපියල් 25යි. රඳවා තබා ගැනීමේ පිරිවැය ගැනුම් මිලෙන් 10යි. අමුද්‍රව්‍ය ආර්ථික ඇනෝම් ප්‍රමාණය හොයන්න. ඉතින් ආර්ථික ඇනෝම් ප්‍රමාණය හොයන්න වෙන්නේ අර සූත්‍රය ඔස්සේනේ. ධනන සූත්‍රනේ EOQ සූත්‍රය. ආර්ථික ඇනෝම් ප්‍රමාණය සමානයි 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH නේ. CH වර්ගමූලයනේ. ඔබ දන්නවා දැන් 2 වැඩි කිරීම D කියන්නේ වාර්ෂික ඉල්ලුම. මේ 1250 කියන්නේ කාර්තුවක ඉල්ලුමනේ. කාර්තුවක් කියන්නේ මාස 3නේ. අවුරුද්ද කාර්තුව 4ක් තියෙනවා. 1250 4ක් එන්න ඕන වාර්ෂික ඉල්ලුම ගන්න. වාර්ෂික ඉල්ලුම ගන්න අපි අවුරුද්දක ඉල්ලුම ගන්න. අවුරුද්දක ද්‍රව්‍ය භාවිතය 1250 4ක් වෙනවා. වැඩි කිරීම CO ඇනෝමක පිරිවැය කීයද? ඇනෝමක් සඳහා වන පිරිවැය රුපියල් 25යි. බෙදීම CH තොග ඒකකයක් පවත්වා ගැනීමේ පිරිවැය. පවත්වාගෙන රඳවා ගැනීමේ පිරිවැය ගැනුම් මිලෙන් 10ක්. ගැනුම් මිල 250නේ. එහෙනම් 250න් 10ක් නේ. දැන් මේක සුළු කළාම හරි. මේ සියල්ලගේ වර්ගමූලය නේද? දැන් බලන්න සුළු කළා. ඒකට අපිට පුළුවනි 2 වැඩි කිරීම 1250 4ක් කියන්නේ කීයද 5000 නේ. 2 වැඩි කිරීම 5000 වැඩි කිරීම 25. ගමු 2 වැඩි කිරීම මේක සුළු කරලා 1254 කියන්නේ 5000 නේ. 5000 ආයි වැඩි කිරීම ඇනෝමක පිරිවැය කීදාවේ 2 වැඩි කිරීම 5000 වැඩි කිරීම ඇනෝමක පිරිවැය බලන්න ඕනේ. ඇනෝමක පිරිවැය දැම්ම රුපියල් 25ක් නේද? එහෙනම් අපි මෙහෙම වෙන්නේ නැවත ගන්න එක 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5000 වැඩි කිරීම 25. තොර 250000 කියන උඩ කොටස බෙදීම යට තියෙන 250න් 10ක්. 250න් 10ක් කියන්නේ 25. නම් 250000 බෙදීම 250ට 10ක් කියන්නේ 25 නේ බෙදීම 25. උත්තර කීයද 10යි 10යි වර්ගමූලය 10යි අපි බලන්න ඕනේ කීයද වර්ගමූලය කීයද කියලා බලන්න ඕනේ 10යි වර්ගමූලය කීයද බලන්න 100යි එහෙනම් ඒකක 100යි නේද ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 100යි බලන්න ඒකක 100 තියෙන උත්තරේ කීයද කියලා පිළිතුරු අංක 2 හරිය නේද පිළිතුරු අංක 2 නිවැරදි මෙතන ඒකක 100යි පිළිතුරු අංක 2 නිවැරදි හරි නේද හොඳයි ප්‍රශ්න අංක 35 ප්‍රශ්න අංක 36 බලන්න පහත තොරතුරු වර්ෂයක් තුලදී නිෂ්පාදන සමාගමක් විසින් භාවිත කළ ඒ නැමැති අමුද්‍රව්‍යයට අදාළයි අවමේ උපරිමය දෙනවා පරිභෝජනයේ අවමේ 2000යි උපරිමය 5000යි පොර්තුගාලයේ අවමේ මාස 4යි උපරිමය මාස 6යි උපරිම තොග මට්ටම ඒකක 42000යි මෙම ද්‍රව්‍යයේ යලි යනු මට්ටම සහ යලි යනු ප්‍රමාණය කීයද කියලා අහන්නේ යලි යනු මට්ටම යලි යනු ප්‍රමාණයයි හරි දැන් ඔබ දන්නවා යලි යනු මට්ටම යලි යනු ප්‍රමාණය තොර යලි යනු මට්ටම ගන්න උපරිම පරිභෝජනයේ වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. ඒකෙන් අපි යලි යනු මට්ටම ගන්න පුළුවන් නේ. යලි යනු මට්ටම ගත්තොත් උපරිම පරිභෝජනයේ වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. උපරිම පරිභෝජනය කීයද? 5000යි. වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. උපරිම ඇනෝම් කාලය කීයද? පොර්තුගාලයේ මාස 6යි.
හරි නේද? එහෙනම් යලි ඇලුම් මට්ටම වෙන්නේ 5000 වැඩි කිරීම 6 උත්තරේ කීයද 30000යි. මේ පළවෙනි උත්තරේ 30000යි. දැන් 30000 ලක්කම් දෙකක් තියෙනවා. අපි එකක් නිවැරදි වෙයි. ඊට පස්සේ යලි ඇලුම් මට්ටම හරි යලි ඇලුම් ප්‍රමාණය. යලි ඇලුම් ප්‍රමාණය කියන්නේ ආර්ථික ඇලුම් ප්‍රමාණය. එක සූත්‍රයෙන් ගන්න ඕනේ. සූත්‍රය කියන්නේ EOQ සූත්‍රයෙන්. EOQ සූත්‍රයෙන් යන්න අපිට තොරතුරු නෑ මෙතන. හැබැයි උපරිම තොග මට්ටම තියෙනවානේ. උපරිම තොග මට්ටම සූත්‍රයේ යලි ඇලුම් ප්‍රමාණය තියෙනවානේ. උපරිම තොග මට්ටම කියන්නේ යලි ඇලුම් මට්ටම ධන යලි ඇලුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජන වැඩි කිරීම අවම ඇලුම් කාලයනේ. අපි මේ සූත්‍රයට යන් ඒකෙන් අපිට පුළුවන් හොයාගන්න යලි ඇලුම් ප්‍රමාණය. ඒතර යලි ඇලුම් මට්ටම 30000යි ධන යලි ඇලුම් ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඉස්තනක් තියමු ඍණ අවම පරිභෝජනය. අවම පරිභෝජනය කීයද 2000යි. වැඩි කිරීම අවම ඇලුම් කාලය කීයද 4යි. ඒතර මෙතන 30000 ධන ඉලක්කමට සමාන වෙන උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම ගාන දෙනවා කීයද? උපරිම තොග මට්ටම 42000යි. ඒතර උපරිම තොග මට්ටම සමානයි. උපරිම තොග මට්ටම සමානයි 42000 සමානයි. යලි ඇලුම් මට්ටම ධන යලි ඇලුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම ඇලුම් කාලය. ඒතර බලන්න මෙතන උත්තරයේ 2000 වැඩි කිරීම 8000යි. 2000 වැඩි කිරීම 4 නේද? 2000 වැඩි කිරීම 4 8000යි. 30000ට ඉලක්කමක් එකතු කරලා ඒකෙන් 8000ක් අඩු කළාම උත්තරේ 42000 නම් මෙතන එකතු උත්තරේ කීයද? 30000න් මේ 8000 අඩු කරන්නකෝ. 2000 වැඩි කිරීම 4 ගෙන 8000නේ. 30000න් 8000ක් ගියාම කීයද උත්තරේ? 22000යි. ඒතර 22000ට ඉලක්කමක් එකතු කරාම උත්තරේ 42000 නම් මෙතන උත්තරේ කීයද නා? 20000යි නේ. දැන් බලන්න 30000 20000 කීයද? 50000යි. 50000 ඍණ 2000 වැඩි කිරීම 4. ඒ කියන්නේ 8000යි. 50000න් 8000ක් ගියාම කීයද? 42000. එහෙනම් යලි ඇලුම් ප්‍රමාණය කීයද? 20000යි. යලි ඇලුම් ප්‍රමාණය 20000යි. එහෙනම් යලි ඇලුම් මට්ටම 30000 යලි ඇලුම් ප්‍රමාණය 20000යි. මෙන්න මේ හතරවෙනි උත්තරේ හරි නේද? අපි හොයාගත්ත යලි ඇලුම් මට්ටම 30000යි හරි. යලි ඇලුම් ප්‍රමාණය 20000යි. ඒතකොට යලි ඇලුම් මට්ටම 30000 ඉලක්කම් දෙකක් තියෙනවා. එකක යලි ඇලුම් ප්‍රමාණය 20000යි අනෙක 29500යි. නිවැරදි උත්තරේ 20000 තියෙන උත්තරේ නේද? මේක තමයි හරි උත්තර දෙක. යලි ඇලුම් මට්ටම යලි ඇලුම් ප්‍රමාණය. පිළිතුරු අංක 4 නිවැරදි. පැහැදිලි නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න අංක 37. පහත සඳහන් තොරතුරු PM නැමැති අමුද්‍රව්‍ය අයිතමේ සඳහා අදාළ වේ. සතියක සාමාන්‍ය පරිභෝජනීය කිලෝග්‍රෑම් 40ක් සතියක අවම පරිභෝජනීය කිලෝග්‍රෑම් 30යි යලි ඇලුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 280යි පොරොත්තු කාලයේ සති 6 සිට 9 දක්වා. PM අමුද්‍රව්‍ය අයිතමයට අදාළව උපරිම හා අවම තොග මට්ටම් නිවැරදිව දැක්වෙන පිළිතුරු තෝරන්න. අපි අහන්නේ උපරිම තොග මට්ටමයි අවම තොග මට්ටමයි නේද? උපරිම තොග මට්ටමයි අවම තොග මට්ටමයි නිවැරදිව දැක්වෙන පිළිතුරු. පිළිතුරු පහක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේ පිළිතුරු වලට අදාළ ගණනය කිරීම මොකද අපි කරමු බලන්න. උපරිම තොග මට්ටම ගන්න පුළුවන් මොකද සූත්‍රය? උපරිම තොග මට්ටම ගන්න පුළුවන් වෙන්නේ අපිට යලි ඇලුම් මට්ටම ධන යලි ඇලුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජන වැඩි කිරීම අවම ඇලුම් කාලය. අපිට ඒකට උත්තර තියෙනවනේ මෙතනනේ. යලි ඇලුම් මට්ටම ගන්න පුළුවන් මේ ආකාරයට උපරිම පරිභෝජනයේ වැඩි කිරීම උපරිම ඇලුම් කාලය. ඒතර සතියක උපරිම පරිභෝජනය කීයද? සතියක අවම පරිභෝජනය දෙනවා 30ක් සාමාන්‍ය පරිභෝජනය 40ක්ලු. එහෙනම් උපරිම පරිභෝජනය කීයද? දැන් සාමාන්‍ය පරිභෝජනය ඇවිත් තියෙන්නේ උපරිම ධන අවම බෙදීම දෙකනේ. ඒතර උපරිම ධන අවම බෙදීම දෙක සමානයි 40 නම් ඒ කියන්නේ උපරිම ධන අවම කීයද? 80යිනේ. 80 දෙකෙන් බෙදුවම 40නේ. ඉතින් 80න් එකක් අවමය 30 නම් උපරිමයේ කීයද නම් 50යි. එහෙනම් උපරිම පරිභෝජනය 50යි. වැඩි කිරීම උපරිම ඇලුම් කාලය. උපරිම ඇලුම් කාලය කීයද? ඇලුම් කාලෙ මෙතන සති 6යි 9. උපරිම කීයද 9 නේද? මේ ඉන්නේ මොකද්ද? උපරිම යලි ඇලුම් මට්ටම නේද? උපරිම ඇලුම් කාලය වැඩි කිරීම උපරිම පරිභෝජන නේද? උපරිම පරිභෝජන වැඩි කිරීම උපරිම ඇලුම් කාලය. ඊට පස්සේ ධන යලි ඇලුම් ප්‍රමාණය 280යි. නේද? 280යි. අපි මේ හොයන්නේ උපරිම තොග මට්ටම නේද? උපරිම තොග මට්ටම හොයන මුලින්ම
යලි ඇනුම් ප්‍රමාණය යලි ඇනුම් මට්ටම ධන යලි ඇනුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනය 30යි වැඩි කිරීම අවම ඇනුම් කාලය 6යි. දැන් මේක සුළු කළාම එනවා උපරිම තොග මට්ටම. කීයද බලන්න 50 වැඩි කිරීම 9 450යි. එකපාරම සුළු කරා යමු නේද? එකපාරම සුළු කරා යමු නේද? 450 ධන 280 450යි 280 එකතු කළාම කීයද? 450 ධන 280 නේද? මෙහෙම ගමු 450 ධන 280 එතන උත්තර එනවා 730ක්. ඒකේ අඩු වෙන්න ඕනි 730 අඩු වෙන 30 වැඩි කිරීම 6ක්. 30 වැඩි කිරීම 6 කියන්නේ 180ක් නේ. 730 180ක් අඩු කරන්න. 730න් අඩු කරන්න 180ක් නේද? 730ක් ආවනේ අතන උත්තර ඍණ 180. ඔන්න උපරිම තොග මට්ටම කීයක් කියලාද 550යි. මේක එක හෙව්වා උපරිම තොග මට්ටම හරි 550යි. නමුත් දෙකක් ගන්න බෑ. උපරිම තොග මට්ටමයි දෙක අවම තොග මට්ටම. අවම තොග මට්ටම හන්නේ කොහමද? යලි ඇනුම් දැන් යලි ඇනුම් මට්ටම ඍණ මොකද්ද? සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය ඇනුම් කාලේ නේද? බලන්න අපි යලි ඇනුම් මට්ටම දැන් හොයාගත්තානේ. කීයද? 50 වැඩි කිරීම 9 නේ. යලි ඇනුම් මට්ටම 450යි. ඍණ සාමාන්‍ය පරිභෝජනය කීයද? ගණන් කිව්ව සාමාන්‍ය පරිභෝජනය 40යි. සාමාන්‍ය ඇනුම් කාලය හොයාගන්න ඕනේ. 40 වැඩි කිරීම සාමාන්‍ය ඇනුම් කාලය කීයද? 6යි 9යිනේ. 6යි අවම උපරිම 9යි. 9යි 15යි. 15 දෙකෙන් මෙතන 7.5යි නේ. මේක සුළු කරන්න උත්තරය තමයි අවම තොග මට්ටම. කීයද බලන්න? 450න් අඩු වෙන්න ඕනේ 40 වැඩි කරලා 7.5න්. මේක සම් බලමු කීයද කියලා? 40 වැඩි කිරීම 7.5. 40 වැඩි කිරීම 7.5. උත්තරේ 300යි. 450න් 300ක් අඩු වුණාම උත්තරේ 150යි. මේ තමයි උපරිම තොග මට්ටම. මේ තමයි අවම තොග මට්ටම. 550 150යි. හරි උත්තරේ කොහෙද තියෙන්නේ බලන්න. 550 150යි. 550 150 හරි උත්තර අංක 5 නේ. පිළිතුරු අංක 5 නේ වැරදි. උපරිම තොග මට්ටම 150 කිලෝග්‍රෑම්, අවම තොග මට්ටම කිලෝග්‍රෑම් 150යි. පිළිතුරු අංක 5 නේ වැරදි නේද? හොඳයි. ගන්න ප්‍රශ්න අංක 38. මම වරක් ගණන කියවන්නම්. සමාගමක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා සුවිශේෂී අමුද්‍රව්‍ය භාවිත කරයි. එහි යලි ඇනුම් ප්‍රමාණය 1/810යි. යලි ඇනුම් ප්‍රමාණය 1/810යි. අමුද්‍රව්‍ය භාවිතය හා පොරොත්තු කාලය මෙහෙමයි. උපරිම සහ අවම. දිනක උපරිම පරිභෝජනය අවම 200යි උපරිම 100යි. දිනක පොරොත්තු කාලය හෙවත් ඇනුම් කාලය සති. අන්න මේක හොඳට තේරුම් ගන්න. පොරොත්තු කාලය දෙලා තියෙන සතියක. සති වලින් පරිභෝජනය දිනක. එහෙම වුණොත් මොකද කරන්නේ? දෙකම එකම ඉම්මේ යන්න එපා. එක්ක පොරොත්තු කාලේ දින වලට පෙරලා ගන්න ඕනේ නැත්නම් පරිභෝජන සති වලට පෙරලා ගන්න ඕනේ. වඩා ලේසි පරිභෝජනේ පෙරලා ගන්න එක නේද? ඒතර දිනක පරිභෝජනය දෙනවා පොරොත්තු කාලේ සති වලින් දෙන්නේ. හරිනේ? මේ දිනක එක සති. එකම ඉම්මේ යන්න ඕනේ. මෙම සමාගම විසින් පවත්වා ගනු ලබන අවම තොග මට්ටම හා උපරිම තොග මට්ටම කියලා. අවමයි උපරිමයි. මුලින්ම ආනේ අවම ඊට පස්සේ යන උපරිම. අපි ඉස්සලාම නම් හරියට ගණනය කිරීම කරමු වරද්ද ගන්න නැතුව. පිළිතුරු අංක 1 බලමු අපි. 1 අවම තොග මට්ටමනේ. ඒක මෙහෙමයි ගන්නෙ. කොහොමද ගන්නෙ? යලි ඇනුම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජන වැඩි කිරීම සාමාන්‍ය ඇනුම් කාලය. සාමාන්‍ය යලි ඇනුම් මට්ටම ගන්නෙ කොහොමද? යලි ඇනුම් මට්ටම මේ ගාන දීලා නැහැ. ඒක අපි ගන්න ඕනේ නේද? යලි ඇනුම් මට්ටම ගන්න පුළුවන් උපරිම තොග මට්ටම වැඩි කිරීම උපරිම ඇනුම් කාලය නේද? උපරිම තොග මට්ටම කීයද? දිනක 700යි. සතිනේ තියෙන්නේ මෙතන. එහෙනම් සතියකට දින කීයක් තියෙනවද? 7ක් තියෙනවා. 200 වැඩි කිරීම 7. නේද? මේ වල මොකද? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනුම් කාලය. උපරිම ඇනුම් කාලය කී සති 5යි. මේ වල
මේ අවමතක මට්ටම ගැනීමේ පළවෙනි කොටස මොකද්ද? යලි ඇලුම් මට්ටම. උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇලුම් කාලය. ඊට පස්සේ හරිද මෙතන හොඳ මතක තියාගන්න මෙතන උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇලුම් කාලය. මේ ඍණ මොකද්ද? අවමතක මට්ටම හොයන්නේ සාමාන්‍ය පරිභෝජනය අපි යන අවමතක මට්ටම අමතක කරන්න එපා. යලි ඇලුම් මට්ටම දැන් මේකේ හොයාගන්නවා. ඍණ සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය ඇලුම් කාලය නේද? එතකොට බලන්න සාමාන්‍ය පරිභෝජනය කීයද වෙන්නේ? දිනක භාවිතය උපරිම 200යි අවම 100යි. ඒතර සාමාන්‍ය කීයද? 200 100 300 150යි 150 කියන්නේ දිනක වැඩි කිරීම 7 වෙන්න එපා. උන සතියක. මේනේ සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය ඇලුම් කාලය කීයද? 5යි 3යි 8යි 8 දෙකෙන් බෙදුවම කීයද 4යි. දැන් මේක සුළු කලාවෙන් උත්තර තමයි අවමතක මට්ටම. කීයද බලන්න මේ උඩින් ඉස්සලා එන්නේ යලි ඇලුම් මට්ටම 200 වැඩි කිරීම 7 1400 1400 වැඩි කිරීම 5. ඒතකොට කීයද 1400 වැඩි කිරීම 5 කියන්නේ 7000යි. ඍණ 150 වැඩි කිරීම 7. ආයි ඒතර එනවා සාමාන්‍ය පරිභෝජන ආපහු වැඩි කිරීම 4 නේ. 150 වැඩි කිරීම 7. 100 වැඩි කිරීම 7 කියන්නේ 700යි 50 වැඩි කිරීම 350යි 1050යි. 1050 වැඩි කිරීම 4 4200යි. තර 7000න් 4200 අඩු කළාම 2800යි. ඔන්න උත්තරේ අවමතක මට්ටම. අවමතක මට්ටම 2800යි. 2800 උත්තර දෙකක් තියෙනවා. බලමු හරි උත්තරේ මොකද කියලා. උපරිමතක මට්ටමත් එක්ක. අවමතක මට්ටම හොයාගත්ත 2800යි කියලා නේද? දැන් අපි හොම මේකේ දෙවෙනි කොටස උපරිමතක මට්ටම. දෙවෙනි කොටස උපරිම තොග මට්ටම. උපරිමතක මට්ටම ගන්න කොහොමද? යලි ඇලුම් මට්ටම ධන යලි ඇලුම් ප්‍රමාණය. ඍණ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇලුම් කාලය. එතකොට යලි ඇලුම් මට්ටම හොයාගත්ත 2800යි. සමානයි. ඒක 2800 නේ යලි ඇලුම් මට්ටම මේකනේ. මේ 2800 කියන්නේ අවමතක මට්ටමනේ. යලි ඇලුම් මට්ටම කියන්නේ 200 වැඩි කිරීම 7. යලි ඇලුම් මට්ටම හොයනකොට උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇලුම් කාලය. යලි ඇලුම් මට්ටම වෙනවා 200 වැඩි කිරීම 7. මේලා උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇලුම් කාලය 5යි. මේ උත්තරය යන කීයද? මෙතන මේක අසුරු කරාම 200 වැඩි කිරීම 7 1400 1400 වැඩි කිරීම 5නේ 7000යි. ତොර යලි ඇලුම් මට්ටම 7000යි. ධන යලි ඇලුම් ප්‍රමාණය යලි ඇලුම් ප්‍රමාණය ගාන දෙනවා නේ කීයද? යලි ඇලුම් ප්‍රමාණය ගාන දෙනවා 1 81000 කියලා. 1 81000යි. ඍණ අවම පරිභෝජනය අවම පරිභෝජනය කීයද මෙතින්? අවම පරිභෝජනය එකක 100ක් එක් දිනක දින 7යිනේ. ඒතර අවම පරිභෝජනය 100 වැඩි කිරීම 7 නේද? 100 වැඩි කිරීම 7. ඒතර සතියක අවම පරිභෝජනය මේ සතියක අවම පරිභෝජනනේ වැඩි කිරීම අවම ඇලුම් කාලය සති කීයක් 3යි. ඒතර මෙතන සුළු කළාම උත්තරය බලන්න කීයද කියලා? යලි ඇලුම් මට්ටම 7000යි. යලි ඇලුම් ප්‍රමාණය 8000යි මේ දෙක එකතු 15000යි. ඍණ අවම පරිභෝජනය සතියකට 100යි. එක දිනක 100යි දින 7 700යි. 700 වැඩි කිරීම 3 2100යි. එහෙමනම් 15000න් 2100ක් අඩු කරන්න 12900යි උපරිම තොග මට්ටම වෙනවා. උපරිම තොග මට්ටම 12900යි අවම තොග මට්ටම 2800යි. දැන් බලන්න උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. අවම තොග මට්ටම 2800 උත්තර දෙකක් තියෙනවා. 2800යි න උපරිම තොග මට්ටම 10400. ඒක නෙමෙයි 2800යි 12900. පිළිතුරු අංක දෙක හරි නේද? පිළිතුරු අංක දෙක හරි. මොන අපි හොයාගත්ත අවම තොග මට්ටම මෙන්න හොයාගත්ත උපරිම තොග මට්ටම. පිළිතුරු අංක දෙක නිවැරදි නේද? පිළිතුරු අංක දෙක තමයි හරි උත්තරේ වෙන්නේ. පැහැදිලි නේද? අපි කලින් ඉගෙනගත්ත පාඩම එකක ඉගෙනගත්ත දේවල් දැන් ටිකක් වේගවත්ව ගණනය කරලා උත්තර ගන්න ඕනේ. මේ බහුවන ප්‍රශ්න නිසානේ ගොඩාක් වෙලාවක් ගන්න බෑනේ එක උත්තරයකට. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න සංඛ්‍යා 39. නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා අයිතමයකට අදාළව නිපදවන අයිතමයකට අදාළ තොරතුරු කීපයක් ඔබට දෙනවා.
ඒකක ගැනුම් මිල රුපියල් 125යි ඇනෝම් පිරිවැය ඇනෝමක රුපියල් 150යි ඒකකයක් රඳවා තබා ගැනීමේ පිරිවැය ඒක ගැනුම් මිලෙන් 10යි මාසික ඉල්ලුම 5000යි. උතර බලන්න මේ වචන ඉතින් මාසික ඉල්ලුම වාර්ෂිකත් නෙමෙයි ඒකේ ගැනුම් මිල ඇනෝමක පිරිවැය ඒකකයක් රඳවා ගැනීමේ පිරිවැය මාසික ඉල්ලුම. අමුද්‍රව්‍ය අයිතමට අදාළ ආර්ථික ඇනෝම් ප්‍රමාණය EOQ ඒකක ප්‍රමාණය කොපමණද? දැන් මෙතන EOQ ඒකක ප්‍රමාණය හොයාගන්න EOQ සූත්‍රෙම තමයි. මොකද සූත්‍රය අදාළ තොරතුරු දෙනවා. හැබැයි හරියට ආදේශ කරන්න ඕනේ. ඒතර EOQ සමානයි අපි කියනවා එහෙම EOQ සමාන වෙනවා කොහොමද? අපි සූත්‍රය දන්නවනේ. 2D වැඩි කිරීම CO බෙදීම CH හි වර්ගමූලය නේද? දැන් මේකට සංඛ්‍යා ආදේශ කරන්න බලන්න. එතකොට ළමයි වැඩි කිරීම D කියන්නේ වාර්ෂික ඉල්ලුම. මෙතන තියෙනවා මාසික ඉල්ලුම 5000 කියලා. නම් D කියන්නේ 5000ව 12ක් වෙන්න ඕනේ. මේ මාසිකනේ ඒ වගේ 12ක් වෙන්න ඕනේ. D කියන්නේ 5000ව 12ක් වැඩි කිරීම ඇනෝමක පිරිවැය කීද රුපියල් 150යි. CO කියන්නේ 150යි. බෙදීම CH කියන්නේ තොග ඒකකයක් පවත්වා ගැනීමේ පිරිවැය ගැනුම් මිලෙන් 10යි. ගැනුම් මිල 125යි. ඒකෙන් 10ක් නේ. 125 නෙමෙයි මේකෙන් 10ක්. ඊ වර්ගමූලනේ. දැන් මේක සුළු කළාම හරියනේ. සබාන සුළු කළ උත්තර කීයද කියලා එනවා. 2 වැඩි කිරීම 5000 වැඩි කිරීම 13000 කියන්නේ 13000 60000යි. 2 වැඩි කිරීම 60000 වැඩි කිරීම 150. උත්තරය ගමු. උඩ කියලා සුළු කළාම උත්තරේ 2 වැඩි කිරීම 5000 12 කියන්නේ 60000නේ. 60000 වැඩි කිරීම 150 නේ. උඩ කියලා සුළු කළාම උත්තරේ 18.6යි මිලියන 18යි. බෙදීම යට කැලේ 125න් 10ක් කියන්නේ 125 නේ ඒකෙන් 10ක් නේද? කියන්නේ 12.5යි. එහෙනම් මේ 18 මිලියන 18 බෙදන්න 12.5යි. බෙදීම 12.5. ඒතරේ 14,40,000යි නේද? ඒකේ වර්ගමූලය. ඒකේ වර්ගමූලයනේ 1200යි. එහෙනම් EOQ ප්‍රමාණය වෙනවා ඒකක 1200ක්. සූත්‍රක ප්‍රයෝගගත ඒකක 1200යි කියලා. ඒකක 1200 තියෙනවා පිළිතුරක තුන නිවැරදි නේද? පිළිතුරක තුනේ තියෙනවා. උත්තරේ. ඒකක 1200යි. හරි නේද? හොඳයි. ඊළඟට ප්‍රශ්න අංක 40 බලන්න. නිෂ්පාදන සමාගමක් අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ආර්ථික ඇණවුම් ප්‍රමාණය යලි ඇණවුම් ප්‍රමාණය ලෙස සලකා යොදා ගනී. මේ දෙකම එකයිනේ කොහොමද? ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ යලි ඇණවුම් ප්‍රමාණය කියන්නේ දෙකම එකයි. පහත සඳහන් තොරතුරු අමුද්‍රව්‍ය අයිතමයක් හා සම්බන්ධයි. ගැනුම් පිරිවැය ඇණවුමක් සඳහා රුපියල් 750යි. රඳවා ගැනීමේ පිරිවැය ඒකකයක් සඳහා වසරකට රුපියල් 10යි. මාසික ඉල්ලුම 5000යි. අමුද්‍රව්‍ය ආර්ථික ඇණවුම් ප්‍රමාණය හා වාර්ෂික ඇණවුම් පිරිවැය ගණනය කරන්න. අමුද්‍රව්‍ය ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්නත් ඕනේ. වාර්ෂික ඇණවුම් කිරීමේ පිරිවැය ගණනය කරන්නත් ඕනේ. ලක්ෂණ දෙකක් ගන්නවා. ඇණවුම් ආර්ථික ඇණවුම් ප්‍රමාණයයි වාර්ෂික ඇණවුම් පිරිවැය නේද? හරි. අතර බලමු ඉස්සලාම බලමු ඇණවුම් කිරීමේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය සූත්‍රයෙන් අපි ගමු. මේ තොරතුරු පදනම් කරගෙන ආර්ථික ඇණවුම් ප්‍රමාණය හොයාගමු සූත්‍රය හරහා. EOQ සමාන කොහොමද? 2 වැඩි කිරීම ඒ දැන් දන්නවනේ මතකයිනේ 2 වැඩි කරන වාර්ෂික ඉල්ලුම කීයද? මාසික ඉල්ලුම 5000 නම් 5000ව අර ඉස්සලා ගානේ වගේ 5000ව 12ක්. මාසික ඉල්ලුම 5000 මේ මාසික 5000 නේ අවුරුද්දකට ඒ වගේ 12ක් ඉන්න එපේ. 5000 ඊළඟට ඇණවුමක පිරිවැය කීයද? 750යි. බෙදීම තොග ඒකකයක් පවත්වා ගැනීම පිරිවැය කීයද? වසරකට රුපියල් 10යි. මේකේ වර්ගමූලය නේද? ඒකේ වර්ගමූලය. දැන් බලනතර බලමු ගණන් යන්ත්‍රයක් ආධාරයෙන්. එතකොට 2 වැඩි කිරීම 5000 වැඩි කිරීම 12 කියන්නේ 60000යිනේ. 2 වැඩි කිරීම 60000 වැඩි කිරීම 750 නේ. 2 වැඩි කිරීම 60000 වැඩි කිරීම 750 නේ. ගමු 2 වැඩි කිරීම 60000
වැඩි කිරීම 750. ඔන්න උඩ කර උත්තරේ. මිලියන 90යි නේද? ඒක තොග එකක් පවත්වාගෙන මේ පිරිවැය 10යි නේද? 10න් බෙදමු. බෙදීම 10. උත්තර එනවා මිලියන 9ක්. ඒකේ වර්ගමූලය. උත්තර ඒකක 3000යි. ආර්ථික ඇණවුම් ප්‍රමාණය එහෙමනම් ඒකක 3000යි. මේ සුළු ක්‍රම උත්තරේ ඒකක 3000යි. හරි නේද? එකක 3000 තියෙනවා මේ ඉලක්කමක නේද? හරි. ඊට පස්සේ යනවා වාර්ෂික ඇණවුම් පිරිවැය. දැන් ආර්ථික ඇණවුම් ප්‍රමාණය එකක 3000 තියෙනවා. වාර්ෂික ඇණවුම් පිරිවැය හොයාගන්නේ කොහොමද? ඇණවුමක පිරිවැය වැඩි කළාම හරි වාර්ෂික ඇණවුම් වාර ගණනේ නේද? එහෙනම් මේ පිළිතුරු අංක 1 නේ පිළිතුරු අංක 2 මෙහෙම අපි හොයමු. වාර්ෂික ඉල්ලුම බෙදීම EOQ සමානයි ඇණවුම් වාරනේ. දැන් මේක සුළු කළාම කොහොමද එන්නේ? වාර්ෂික ඉල්ලුම කීයද ආවේ? 60000යි. බෙදීම EOQ කීයද? 3000යි. එහෙනම් 60000 3000න් බෙදුවාම ඇණවුම් වාර ගන්න කීයද ආවේ? 20යි. ඇණවුම් වාර ගන්න 20යි. නමුත් අපිට ඕනේ ඇණවුම් වාර්ෂික ඇණවුම් පිරිවැය. તો එක ඇණවුමක පිරිවැය රුපියල් 750ක් ඇණවුම් වාර තියෙනවා 20ක්. එම නිසා මෙහෙම ගමු. එම නිසා වාර්ෂික ඇණවුම් පිරිවැය 750 වැඩි කිරීම 20. 750 වැඩි කිරීම 20 කියන රුපියල් කීයද? 15000යි. එක ඇණවුමක් සඳහා වන පිරිවැය 750යි. වසරක් තුල ඇණවුම් 20ක් යොමු කරන්නට ඕනේ. එහෙනම් වාර්ෂික ඇණවුම් කිරීමේ පිරිවැය රුපියල් 15000යි. එහෙනම් අපේ උත්තර දෙක වෙන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය 3000යි. ඇණවුම් පිරිවැය 15000යි. නේද? බලන්න හරි උත්තරේ කොතනද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය 3000යි ඇණවුම් පිරිවැය 15000යි උත්තරේ තියෙනවා නේද? උත්තරේ තියෙනවා පිළිතුරු අංක 3 මේ තියෙන්නේ. 3000යි ආර්ථික ඇණවුම් ප්‍රමාණය වාර්ෂික ඇණවුම් පිරිවැය 15000යි. අපේ උත්තර දෙකම ආව නේද? පිළිතුරු අංක 3 නිවැරදි නේද? අපේ උත්තර දෙකම ගත්ත මේ බලන්න. EOQ සූත්‍රයෙන් හොයාගත්තා ආර්ථික ඇණවුම් ප්‍රමාණය 3000යි. ඉතින් හොයාගත්තා 15000යි. හරි නේද? අපි ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 41 සහ 42 කියන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. සමාගමක් භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා A කියන අමුද්‍රව්‍ය යොදා ගන්නවා. අමුද්‍රව්‍ය වර්ග A. මෙම අමුද්‍රව්‍ය ඇණවුමක පිරිවැය රුපියල් 250යි. ඇණවුමක පිරිවැය 250යි. ඒ වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය ඒකකයකට රුපියල් 100යි. රඳවා ගැනීමේ පිරිවැය. හරිද? ඒකකට 100යි. ඒ අමුද්‍රව්‍යයේ යලි ඇණවුම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ආකෘතිය භාවිතා කරයි. ආර්ථික ඇණවුම් ප්‍රමාණ ආකෘතිය අනුව තමයි යලි ඇණවුම් ප්‍රමාණය තීරණය කරන්නේ. පහත් තොරතුරු අදාළ වේ. උපරිම පරිභෝජන සතියකට 750 ඒකක, අවම පරිභෝජන සතියකට ඒකක 250යි, ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒකක 1000යි, පොරොත්තුකාලයේ සති 3යි, අවමේ සති 5යි උපරිම දෙක ඔක්කොම සති වලින් තියෙන නේද? හරි. ප්‍රශ්න 41යි 42යි දැන් ප්‍රශ්න වලට උත්තර දෙන්නට ඕනේ. ප්‍රශ්න 41කින් අහනවා ඒ අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම කීයද? 42 ඒ අමුද්‍රව්‍යයේ වාර්ෂික ඉල්ලුම කීයද? උත්තර දෙක නේද? අපි ඉස්සරහම බලමු උපරිම තොග මට්ටම. 41ට උත්තර හොයන්න උපරිම තොග මට්ටම හොයන්න ඕනේ. උපරිම තොග මට්ටම හොයන්නේ කොහොමද අපි? උපරිම තොග මට්ටම ගන්න පුළුවන් යලි ඇණවුම් මට්ටම ධන යලි ඇණවුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇණවුම් කාලය නේද? ඒතර උපරිම තොග මට්ටම සමාන වෙනවා යලි ඇණවුම් ප්‍රමාණය යලි ඇණවුම් මට්ටම. යලි ඇණවුම් මට්ටම කොහොමද ගන්නෙ? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇණවුම් කාලය. උපරිම පරිභෝජනය කීයද? 750යි වැඩි කිරීම උපරිම ඇණවුම් කාලය කීයද? සති 5යි. මේක සුළු කරාම එනවා යලි ඇණවුම් මට්ටම. ධන යලි ඇණවුම් ප්‍රමාණය ගානේ දෙනවනේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය එකක 1000යි. ඍණ අවම පරිභෝජනය කීය 250යි
වැඩි කිරීම අවම ඇනෝම් කාලය සති කීයක් 3යි. දැන් මෙන්න මේක සුළු කරන්න මේක සුළු කරාම ඉන්නේ මොකද්ද උපරිම තොග මට්ටම. කීයද බලන්න උතර 750ව 5ක්. කීයද? 750 වැඩි කරාම 5න් 3750යි. 3750යි ධන 10යි. 4750යි. 4750න් අඩු කරන්න 250ව 3ක්. 250ව 3 කියලා 750. දැන් මෙතන උත්තරේ 3750 ධන 10 4750 ඍණ 750 නේ උත්තරේ කීයද 4000යි. උත්තර එන්නේ ඒකක 4000යි. උපරිම තොග මට්ටම වෙන්නේ ඒකක 4000යි. හරිනේ 3750 5ක් 750 5ක් 3750යි 10ක් එකතු කළාම 4850යි 250ව 3ක් අඩු වෙනවා. 750 ගන්න උත්තරේ 4000යි. ඒකක 4000 තියෙනවා. පිළිතුරංක 5 නිවැරදි නේ. පිළිතුරංක 5 නිවැරදි. ප්‍රශ්නංක 42 අපෙන් අහනවා ඒ අමුද්‍රව්‍යයේ වාර්ෂික ඉල්ලුම කීයද? වාර්ෂික ඉල්ලුම ගණන් බලන්න කියනවා. දැන් මෙතන අපිට තියෙනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණයට සම්බන්ධ දත්තයන් අපිට දෙනවා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය හොයලා තියෙනවා. නමුත් ඒ සූත්‍රයෙන් අපිට වාර්ෂික ඉල්ලුමේ සූත්‍රයේ අඩංගුයිනේ. ඒ හරහා ගිහලා අපිට වාර්ෂික ඉල්ලුම හොයාගන්න පුළුවන්. අපි ගමු මෙහෙම ප්‍රශ්නංක 42ට උත්තර එහෙමනම් මේ විදිහට ප්‍රශ්නංක 42 EOQ සමානයි 2 වැඩි කිරීම D නේ වැඩි කිරීම CO බෙදීම CH නේ නේද? දැන් අපි සංඛ්‍යා දෙමුත් EOQ දන්නවා කීයද 10යි 10 සමාන වෙනවා 2 වැඩි කිරීම D ඒක අපි දන්නේ නැහැ. මේක තමයි හොයාගන්න යන්නේ. වැඩි කිරීම CO ඇනෝමක පිරිවැය කීයද දන්නවා. ඇනෝමක පිරිවැය දෙනවා ගාන කීයද? ඇනෝමක පිරිවැය 250යි කියලා නේ. තබාගෙනගේ පිරිවැය 100යි කියලා කියනෝනේ. CO 250යි බෙදීම CH 100යි කියලා කියනෝනේ. ආයි බලන්න CH කීයද කියලා. ඔව් තෝක ඒක තබාගෙනගේ පිරිවැය 100යි. හරි. එතකොට මේකේ වර්ගමූලය නේද? දැන් මෙතන හිස්තනක් පුරවන්න තියෙන්නේ. දැන් මේ පැත්ත 10යි සුළු කළාම උත්තරේනේ. දෙක යම්කිසි ඉලක්කමකින් වැඩි කරලා ඒක 250 වැඩි කරලා 100න් බෙදුවාම උත්තරේ 10යි. උත්තර අපිට මෙහෙම ගන්න පුළුවන් නේ. දැන් මේ මුළු කෑල්ලම සුළු කෑල්ල 10යි මුළු කෑල්ලේ වර්ගමූලය කියන්නේ 10 නේ. එහෙනම් 10 වැඩි කිරීම 10 සමයි මේ මුළු කෑල්ලේම උත්තරේ නේ. 10 වැඩි කිරීම 10. එතකොට බලන්න 10 වැඩි කිරීම 10 කීයද බලන්න. 10 වර්ගමූලය ඉන්නේ 10 වැඩි කිරීම 10 නේ වර්ගමූලය අඩු කරන් කලින් උත්තරේ නනේ 10 වැඩි කිරීම 10 නේ දසලක්ෂය නේද දසලක්ෂය කියන්නේ මේ සම්පූර්ණ වර්ගමූලය ගණන් බලන්න කලින් උත්තරේ දසලක්ෂය කියන්නේ මේ ඉලක්කම් සියල්ලේ මේ උඩ කෑල්ලේ උත්තරේ 100න් බෙදුවාම උත්තරේ වර්ගමූල අඩු කරන්න කලින් උත්තරේ දසලක්ෂයයි. ඒතර දසලක්ෂය වනාහි උඩ කෑල්ල 100න් බෙදුවාම උත්තරනේ. එහෙනම් දසලක්ෂය 100න් වැඩි කළාම එනවා උඩ කෑල්ල උත්තරේ නේද? උඩ කොටස උත්තරේ. දසලක්ෂය කිව්වේ මේ උඩ කොටස උත්තරේ යට කොටසෙන් බෙදුවාම උත්තරේනේ. වර්ගමූලයට පෙර. උඩ කොටස වැඩි කරලා 100න් බෙදුවාම උත්තරේ තමයි දසලක්ෂය. උඩ කොටස උත්තරේ කියන්නේ දසලක්ෂය වැඩි කරනවා 100න්. So දසලක්ෂය 100න් වැඩි කළාම උත්තරේ කීයද බලන්න. ඒක තමයි උඩ කොටස උත්තරේ. දසලක්ෂය වැඩි කිරීම 100 නේද? 10.5. ඔරකින 10 වැඩි කිරීම 10 අපි ගත්තේ නේද? 10 වැඩි කිරීම 10 කියලා ආවේ 10 වැඩි කිරීම 10 නේ 10 වැඩි කිරීම 10 උත්තරේ දසලක්ෂයයි ඒක ආපහු වැඩි කරන්න 100න් උත්තරන උඩ කොටස උත්තරේ උත්තර මිලියන 100ක් තියෙනවා උඩ කොටස උත්තරේ මිලියන 100ක් තියෙනවා මිලියන 100 කියන්නේ දෙක වැඩි කිරීම ඉල්ලුම වැඩි කිරීම 250 දෙක 250 වැඩි කරාම කීයද 500යි දෙක වැඩි කිරීම ඉල්ලුම වැඩි කිරීම 250 තමයි මිලියන 100
ඒකෙන් අපිට ඉල්ලුම හොයාගන්න ඕන නම් මේ දෙකේ ගුණිතය කීයද? 2 වැඩි කිරීම 250 කීයද? 500යි. එහෙනම් අර මිලියන 100 500ෙන් බෙදන්න. මේ උත්තරේ තමයි ඉල්ලුම. උත්තර මිලියන 100ක් තිබුණානේ. මිලියන 100ක් තිබුණානේ. 100යි මිලියන නේද? හරිනේ. ඔය මිලියන 100 බෙදීම 500. 500කින් 2 වැඩි කිරීම 250. බෙදීම 500. දැන් උත්තරේ කීයද? 2 ලක්ෂයයි. එහෙනම් වාර්ෂික ඉල්ලුම 2 ලක්ෂයයි. දැන් අපේ උත්තරේ නැවත පරීක්ෂා කරන්න බලන්න පුළුවන්. 2 වැඩි කිරීම 2 ලක්ෂය කීයද? 4 ලක්ෂය. 4 ලක්ෂය වැඩි කිරීම 250 බෙදීම 100. ඒකේ වර්ගමූලය ගත්තාම 10 වෙනවා. හරිනේ නේද? බලමු කියනවාද කියලා. මේ නැවත උත්තරේ පරීක්ෂා කරන්න යන්නේ ආ. නැවත උත්තරේ පරීක්ෂා කරන්න යන්නේ. හොඳයි අපිට ආව දැන් වාර්ෂික ඉල්ලුම 2 ලක්ෂයක් ඇවිත් තිබෙනවානේ. මම කියන්නේ මේ 2 ලක්ෂය නිවැරදිද කියලා නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ කොටස සුළු කළා උත්තරේ 10ක් එන්නේ පැනේ බලමු අපි සුළු කරලා. මේ බලන්න 2 වැඩි කිරීම 2 ලක්ෂය වැඩි කිරීම 250 උඩ කොටස මිලියන 100යි බෙදීම 100 දැන් උත්තරේ දසලක්ෂයක් එනවා මේ වර්ගමූලය හොයන කලින් උත්තරේ. මේකේ වර්ගමූලය හෙව්වාම උත්තරේ 1ක 10යි. හරිනේ? ආර්ථික ගණන ප්‍රමාණය 1ක 10යි. එහෙනම් අපි උත්තර දෙක වෙන්න ඕනි. උපරිම තොග මට්ටම 1ක 410යි. වාර්ෂික ඉල්ලුම 210යි. බලමු දැන් උත්තරේ කොහෙද තියෙන්නේ කියලා නේද? 410යි වාර්ෂික ඉල්ලුම 2 ලක්ෂයයි නේද? උඩ කොටස අපි උත්තර හෙව්වනේ උපරිම තොග මට්ටම 4000 අපි හෙව්වනේ. ඊට පස්සේ හතර දෙකට උත්තරේ වාර්ෂික ඉල්ලුම රුපියල් මේ ඒකක 2 ලක්ෂයයි. ඒකක 2 ලක්ෂය තියෙන්නේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 හරි නිවැරදි නේද? හරි බලන්න නැවතත් ඒකට උත්තර දෙක 41 උපරිම තොග මට්ටම 1ක 410යි 42 වාර්ෂික ඉල්ලුම රුපියල් ඒකක 2 ලක්ෂයයි. හරිනේ? හොඳයි. ඊළඟට ප්‍රශ්න 43 බලන්න. චතුරංග සමාගමේ අමුද්‍රව්‍යයක් සම්බන්ධයෙන් පහත් සඳහන් තොරතුරු ඔබ වෙත දී ඇත. උපරිම තොග මට්ටම ඒකක 12900යි. යලි ඇනුම් මට්ටම ඒකක 4200යි. සාමාන්‍ය පොරොත්තු කාලය සති 3යි. උපරිම පොරොත්තු කාලය සති 4යි. අවම පරිභෝජන ඒකක 300යි. යලි ඇනුම් ප්‍රමාණය වන්නේ කිතන්න. යලි ඇනුම් ප්‍රමාණය ආර්ථික ඇනුම් ප්‍රමාණය නමුත් ආර්ථික ඇනුම් ප්‍රමාණය සූත්‍රයෙන් යන්න තොරතුරු නැහැ. හැබැයි අපිට උපරිම තොග මට්ටමින් යන්න පුළුවන් නේද? උපරිම තොග මට්ටම එකෙත් තියෙනවනේ යලි ඇනුම් ප්‍රමාණය. උපරිම තොග මට්ටම කියන්නේ යලි ඇනුම් මට්ටම ධන යලි ඇනුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනුම් කාලෙනේ. අපි මේ සූත්‍රයෙන් ගිහලා මේකේ හොයාගමු යලි ඇනුම් ප්‍රමාණය නේද? එහෙනම් මෙහෙම යන්න ඕනේ. දැන් මේ යලි ඇනුම් ප්‍රමාණය ගණනය කරනකොට ඒ කියන්නේ ආර්ථික ඇනුම් ප්‍රමාණයනේ. ආර්ථික ඇනුම් ප්‍රමාණය ගන්න පුළුවන් EOQ සූත්‍රයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් උපරිම තොග මට්ටම සමීකරණයෙන් ගන්න පුළුවන්. EOQ සූත්‍රයෙන් යන තොරතුරු නැහැ. නමුත් උපරිම තොග මට්ටම සමීකරණයෙන් යන්න පුළුවන් නේ. උපරිම තොග මට්ටම කියන්නේ යලි ඇනුම් මට්ටම ධන යලි ඇනුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනුම් කාලය. ඒකට දාලා තොරතුරු අපි ළඟ තියෙනවා. අපි නම් ඒ තොරතුරු අනුව හොයමු. උපරිම තොග මට්ටම සමාන වෙනවා යලි ඇනුම් මට්ටම ගාන දීලා තියෙනවානේ 4200 ධන යලි ඇනුම් ප්‍රමාණය අපි දන්නේ ඒකට අපි විස්තරයක් තියෙනවා ඍණ අවම පරිභෝජන ඒකක 300යි වැඩි කිරීම අවම ඇනුම් කාලය අපිට හොයාගන්න පුළුවන් සාමාන්‍ය ඇනුම් කාලය සති 3යි උපරිම ඇනුම් කාලය සති 4යි අවම ඇනුම් කාලයෙන් උපරිම ඇනුම් කාලය ධන අවම ඇනුම් කාලය බෙදීම දෙකනේ. ඒතර ඒක සමානයි 3යි නේද? එහෙනම් ඉලක්කම දෙකෙන් බෙදුවම උත්තර 3 නම් උඩ ඉලක්කම 6 වෙන්න එපා. 6 බෙදීම දෙකනේ 3 වෙන්නේ. 6න් එකක් 4 නම් අනික කීයද නම් 2යි. එහෙනම් අවම ඇනුම් කාලය සති කීයද 2යි නේ.
4යි උපරිමයේ අවමේ 2යි 4යි 2යි 6යි 6 2 මෙතන 3 හරි නේද? දැන් මේක සුළු කරලා බලන්න. ඒතර මෙතන සුළු කරාම ඊළඟ උපරිම තොග මට්ටම අපි දන්නවා. ගාණ දීලා තියෙනවා 12900යි කියලා. 12900 සමානයි 4200 ධන මේක අපි දන්නේ නැහැනේ මේක හොයාගන්න යන්නේ. ඍණ 300 වැඩි කිම් 2 600. ඒතර බලන්න 12900 සමාන වෙනවා 4200 ඉලක්කමක් එකතු කරලා 600ක් අඩු කළාම. දැන් මේක සුළු කරලා බලමු උත්තරේ කීයද කියලා. හරිද? මේක පොඩ්ඩක් මෙහෙට අදිමු. ඒතර 12900 සමානයි 4200 ඉලක්කමක් එකතු කරලා එකෙන් 600 අඩු කළාම නේද? දැන් උතර 4200 ඍණ 600 සමානයි 3600යි. උතර මේ 3600ට ඉලක්කමක් එකතු කළාම උත්තරේ 12900 නම් මෙතන ඉලක්කම හොයන්න කොහොමද කරන්නේ? 12900න් අඩු කරනවා 3600 නේ. උතර තමයි ඍණ 12900 දාගමු උතර හරිනේ. මෙතන උත්තරේ 9300. 9300. දැන් නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඔබට. 4200යි 9300 එකතු කළාම කීයද බලන්න? 4200යි 9300යි. එතකොට එකෙන් 600 අඩු කරාම 12900 එන්න ඕනේ නේද? බලමු එනවද කියලා. මේ නැවත පරීක්ෂාව කරන්නේ. නැවත පරීක්ෂා කරන්න බලන්න. පිළිතුරේ නිවැරදිව පරීක්ෂා කිරීම මේ කරන්නේ. 4200 ධන 9300 ඍණ 600 සමානයි කීයද 12900 හරි නේද? එහෙනම් 9300 තමයි නිවැරදි පිළිතුර. පිළිතුර අංක 3 නිවැරදි නේද? පිළිතුර අංක 3 නිවැරදි. 9300යි යලි යන ප්‍රමාණයේ අභ්‍යාසය. පැහැදිලිද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. දැන් මෙතෙක් වෙලා අපි කතා කළේ මෙම පරිච්ඡේදයේ බහුවර්ණ කොටස. මේකේ තිබුණා කොටස් දෙකක් බහුවර්ණ හා කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙන කෙටි ප්‍රශ්න. දැන් බහුවර්ණ ප්‍රශ්න 15ක් අපි කතා කළා. දැන් අපි කතා කරමු කෙටි පිළිතුරු ආශ්‍රිත කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙන කෙටි ප්‍රශ්න. 44 බලන්න. සමාගමක් බීටා නම් වූ තනි භාණ්ඩයක් නිපදවනු ලබයි. පහත තොරතුරු එහි නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වේගයට අදාළ වේ. අමුද්‍රව්‍යයේ වාර්ෂික පරිභෝජන ඒකක 10000ක් තියෙනවා. ඇනොම් පිරිවැය ඇනොමක රුපියල් 400යි. රඳවා ගැනීම පිරිවැය රුපියල් 200යි. පහත සඳහන් දෑ ගණනය කරන්න. මෙම අමුද්‍රව්‍ය තොගයේ ආර්ථික ඇනොම් ප්‍රමාණය ආර්ථික ඇනොම් ප්‍රමාණය මත පදනම වසරකට කළ යුතු ඇනොම් සංඛ්‍යාව. ආර්ථික ඇනොම් ප්‍රමාණය ගන්න පුළුවන් සූත්‍රයෙන් මේ දීලා තියෙන තොරතුරු අනුව නම් සූත්‍රයෙන් තමයි අපිට ගන්න වෙන්නේ ආර්ථික ඇනොම් ප්‍රමාණය නේද? සූත්‍රය දැන් හොඳට මතකයි නේද? EOQ සමානයි 2 වැඩි කිරීම වාර්ෂික ඉල්ලුම. කීයද වාර්ෂික පරිභෝජනය 10000. 2 වැඩි කිරීම 10000. වැඩි කිරීම ඇනෝමක පිරිවැය කීයද ඇනෝමක පිරිවැය රුපියල් 400. බෙදීම තොග රඳවා ගැනීම පිරිවැය කීයද 200යි. ඊ වර්ග මුලනේ. දැන් ගණනය කරලා බලන්න. මේ පැත්තට ගියමු. උත්තර එනවා බලන්න. 2 වැඩි කිරීම 10000 වැඩි කිරීම 400 බෙදීම 200. ඒතර උඩ කැල උත්තර එනවා මිලියන 8ක් බෙදීම 200. ඒතර 40000ක් එනවා 40000 ඊ වර්ගමූලය නේද? 40000 වර්ගමූලය එනවා කීයද? ඒකක 200ක්. එහෙනම් ආර්ථික ඇනොම් ප්‍රමාණය ඒකක 200යි නේ. එහෙනම් මෙතන ලියමු උත්තරේ ආර්ථික ඇනොම් ප්‍රමාණය ඒකක 200යි. හරිද? හොඳයි. ඊට පස්සේ යනවා වාර්ෂික ඇනොම් ප්‍රමාණය මත පදනම වසරකට කළ යුතු ඇනොම් සංඛ්‍යාව. ඇනොම් සංඛ්‍යාව හොයාගන්න කොහොමද? වාර්ෂික භාවිතය බෙදනවා ආර්ථික ඇනොම් ප්‍රමාණයෙන්. ඒතර එනවා ඇනොම් සංඛ්‍යාවනේ. ඒතර වාර්ෂික භාවිතය කීයද ආවේ? 10000යි.
බෙදීම ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියේ 200යි. 10200න් බෙදන්න උත්තර එක 50යි නේ. ඇනවුම් වාර 50යි. අපි උත්තර මෙහෙම ලියනවා. ඇනවුම් වාර 50යි. ඒ 50 වතාවක් මේගොල්ලෝ ඇනවුම් කරන්නට ඕනේ වසරක් තුල. ඒකක 10000 ලබා ගන්න 50 වතාවක් ඇනවුම් කරනවා. මොකද වරකට ඇනවුම් කරන එකක 200ක් නිසා. හොඳයි. ඊළඟ ප්‍රශ්න අංකය බලන්න 45. මම වරක් ප්‍රශ්නේ කියවන්න හොඳට අහගන්න. 45 ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. නිෂ්පාදන සමාගමක් විසින් අමුද්‍රව්‍ය අයිතමයක් නිකුත් කිරීම මිල කිරීම සඳහා පෙර පිවිසි පෙර පිට ක්‍රමය නැත්නම් FIFO ක්‍රමය භාවිතා කරනවලු. 2018 මාර්තු මාසය සඳහා ඒවා අමුද්‍රව්‍ය අයිතමයට අදාළ මෙන්න මේ තොරතුරු ඔබට දෙනවා. දිනය විස්තරය ප්‍රමාණය ඒකක මිල. මාර්තු 1 ආරම්භක ශේෂයේ ඒකක 600ක් එකක රුපියල් 12 බැගින් මාර්තු 12 මිලදී ගැනීම තියෙන ඒකක 10ක් රුපියල් 10 බැගින් මාර්තු 15 නිකුත් කිරීම ඒකක 800ක් ඉලක්කම දීලා නැහැ වටිනාකම දීලා නැහැ මිල. මාර්තු 20 මිලදී ගැනීමක් තියෙන ඒකක 10ක් රුපියල් 11 බැගින් මාර්තු 28 නිකුත් කිරීම තියෙන 900ක් ඒ වටිනා මිල දීලා නැහැ. ඔබෙන් අහන ප්‍රශ්න දෙකක්. අයන් මෙම නිෂ්පාදන සමාගමේ අයන් 2018 මාර්තු මාසයේ සඳහා නිකුත් කළ ද්‍රව්‍යවල පිරිවැය කීයද? අපි ආයන්ට උත්තර දෙවනු ගමු. ඉස්සරම ආයන් අපි කරලා ඉමු. ඒ කියන්නේ FIFO ක්‍රමයට අනුව ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය නැත්නම් පෙරපිවිසි පෙර මිල ක්‍රමය අනුව පෙරපිවිසි පෙර පිට නිකුත් කිරීමේ මිල ක්‍රමය අනුව මාර්තු මාසයේ නිකුත් කළ ද්‍රව්‍යවල පිරිවැය කීයද? දැන් මේ පිරිවැය වල වටිනාකම අපි සොයා ගන්න අපිට සිදු වෙනවා පොඩි ගණනය කිරීමක් පැත්තකින් කරන්න. ඒතර මාර්තු මාසයේ නිකුත් කළ ද්‍රව්‍යවල පිරිවැය ගන්න අපිට මෙහෙම ගණනය කිරීමක් කරන්න පුළුවන් පෙර වැඩවල. දැන් බලන්න කවද ද්‍රව්‍ය නිකුත් කරලා තියෙන්නේ කියලා. අපිට මෙතනම කරන්න පුළුවන් එක ලෙහෙසියෙන්ම. ඒතර දැන් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමයෙන් නිකුත් කරනකොට පළමුව ලැබුණු මිල තමයි පළමුව නිකුත් කරන්නේ නේද? ඒතර මුලින්ම ප්‍රථම නිකුත් කිරීම සිදු වෙලා තියෙන්නේ මාර්තු 15 නේද? මාර්තු මාසේ 15 වෙනිදා. ඒකක 800ක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ 800 නිකුත් කරන්න ඕනේ කොහොමද? මුලින්ම ලැබුණු මිල දින ආරම්භක තුක රුපියල් 12 ගානේ. 12 ගාන දෙන්න පුළුවන් 600ක්. ඊට පස්සේ ලැබුණු මිල රුපියල් 10 ගානේ 800න් ඉතිරි 200 දෙන්න වෙන්නේ 10 ගානේ. එහෙනම් මාර්තු මාසයේ නිකුත් කළ මුළු නිකුත් කිරීම වෙන්න ගත්තාම මෙහෙමයි ගන්න මාර්තු නිකුත් කිරීම මෙහෙම එන්නේ මාර්තු 3 වෙනි මාසේ 15 නිකුත් කිරීම මෙහෙමයි වෙන්නේ එකක් රුපියල් 12 බැගින් 600ක් දෙනවා 12 වැඩි කිරීම 600 7200යි නේද? හරි 12 වැඩි කිරීම 600 7200 ඊළඟට මාර්තු 15 ඉතිරි 800ක් නිකුත් කරනවා ඉතිරි 200 දෙන්න වෙන්නේ ඊළඟ මිලෙන්. ඊළඟ මිල මිලදී ගැනීම රුපියල් 10 ගාන නේද? එතකොට 10 ගාන දෙන්න පුළුවන් අපිට 200ක්. එතන වටිනාකම 2000යි. ඔන්න මාර්තු මාසේ 15 වෙනිදා නිකුත් කළ ද්‍රව්‍යවල මිල. ඊළඟ නිකුත් කිරීම තියෙනවා ආයි මාර්තු 28 නේද? මාර්තු 28 28 නිකුත් කරනවා. එකක 900ක්. ඒ 900 දැන් කොහොමද දෙන්නේ? අපි අන්තිම නිකුත් කරේ 10 ගාන 200ක්. නමුත් 10 ගාන 10ක් ආවා. නේද? 10 ගාන 10ක් ඇවිත් තිබෙන නිසා ඒතර අපිට දෙන්න වෙන්නේ අපිට එහෙමනම් මාර්තු 28 වෙනිදා නිකුත් කිරීම තියෙනවානේ මේ 900ක්. ඔය 900න් අපිට දෙන්න පුළුවන් 10 ගානේ ලැබුණා 10ක්. නමුත් අපි 10 ගානේ තාම 200යි දීලා තියෙන්නේ 800ක් එහෙම් පිටින් විතර වෙලා තිබෙනවා. එහෙනම් 10 ගානේ 800ක් දෙන්න පුළුවන්. ඒතර එතන වටිනාකම කීයද? 810යි. නේද? ඒතර දැන් අපෙන් අහන ප්‍රශ්නේ බලන්න හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නේ අහලා තිබෙන්නේ මාර්තු මාසයේ නිකුත් කළ නිෂ්පාදිතලා නිකුත් කළ ද්‍රව්‍යවල පිරිවැය. නිකුත් කළ ද්‍රව්‍යවල පිරිවැය වෙන්නේ එහෙමනම් 12 ගානේ 600යි 10 ගානේ 200යි මෙතන 800 හරි. මේ 7200යි 2000යි ආයි මාර්තු 28 වෙනිදා නිකුත් කරනවා ඒකක 900ක්. ඒ 900න් අපිට 800ක් දෙන්න වෙන්නේ මේ 10 ගාන මිලෙන්. ඉතිරි 100 දෙන්න වෙන්නේ ඊට පස්සේ මිලෙන් 900ක් නිකුත් කරනවානේ. ඒතර ඉතිරි 100 දෙන්න වෙන්නේ ඊට පස්සේ මිල. පස්සේ මිල කීයද? 11යි නේද? 11 ගානේ අපිට දෙන්න පුළුවන් ඒකක 100ක්. දැන් මම උතර
මෙතන නිකුත් කිරීම 800යිනේ. මෙතන නිකුත් කිරීම 900යි. හරිනේ? අවස්ථා දෙකේ නිකුත් කිරීම දෙක හරිනේ නේද? ඒත් 11 ගානේ 100ක් 11 ගානේ 100ක් කියන්නේ කීයද? රුපියල් 1100ක් තියෙනවා නේද? 11 වැඩි කිරීම 100 1100ක් තියෙනවා. එතකොට එහෙනම් නිකුත් කළ ද්‍රව්‍ය වල මුළු වටිනාකම වෙන්නේ මේ සියල්ලගේම එකතුව. කීයද බලන්න 0යි 0යි 2යි 3යි 7යි 2යි 9යි 10යි 18300යි. නිකුත් කළ ද්‍රව්‍ය වල පිරිවැය වෙන්නේ රුපියල් 18300. හරියද වටිනාකම? 3යි 7 2 9යි 9ට 17යි 18යි රුපියල් 18300යි. ඒතර ප්‍රශ්නාංක එකෙන් අපෙන් අහනවා 2018 මාර්තු මාසයේ නිෂ්පාදනය සඳහා නිකුත් කළ ද්‍රව්‍ය වල පිරිවැය කීයද? වටිනාකම අපි හොයාගත්තා. කීයද වටිනාකම? රුපියල් 18300යි. උත්තරය රුපියල් 18300යි. හරිද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි කොටස අපෙන් අහනවා බරිත සාමාන්‍ය මිල ක්‍රමය අනුගමනය කළේ නම් 2018 මාර්තු 31 දින පැවති තොගයේ වටිනාකම කීයද? බරිත සාමාන්‍ය මිල ක්‍රමය අනුගමනය කරන අපෙන් අහනවා ඉතිරි තොගයේ වටිනාකම. ඉස්සෙල්ලා හැව්වේ මාර්තු මාසයේ නිෂ්පාදනය සඳහා නිකුත් කළ ද්‍රව්‍ය වල වටිනාකම. දැන් අහන ඉතිරි තොගයේ වටිනාකම. හැබැයි බරිත සාමාන්‍ය ක්‍රමයට මිල තොග නිකුත් කිරීම කලේ නම් නේද? ඔව් එහෙමනම් අපිට මෙතනදි සිදු වෙනවා බරිත සාමාන්‍ය මිල හොයාගන්න. බරිත සාමාන්‍ය මිල හොයාගන්නේ කොහොමද? බරිත සාමාන්‍ය මිල කියන්නේ බරිත ලැබූ සාමාන්‍ය පිරිවැය කියන්නේ යම් දවසක ගබඩාවේ තිබෙන තොග වටිනාකම බෙදන්න ඕනි තොග එකක සංඛ්‍යාවෙන්. උතර නිකුත් කරන හැම වෙලාවකම තොග නිකුත් කිරීම කරන්නේ ඒ අවස්ථාවේ ගබඩාවේ පවතින තොග වටිනාකම ඒකක සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන ආකාරයෙන් බරිත සාමාන්‍ය මිලෙන්. ඒ අනුව ඉතිරි තොගයේ වටිනාකමත් ඊට පදනම් කරගෙන අපි හොයාගන්නවා නේද? හොඳයි. උතර බරිත සාමාන්‍ය මිල ගත්තොත් මෙහෙම එන්නේ අපි ඒකත් අර වගේම පෙරවැඩ කරලා බලමු. බරිත සාමාන්‍ය ක්‍රමයේ ඉතිරි තොගය. තොර දැන් මුලින්ම නිකුත් කිරීමක් තියෙනවානේ. මුලින්ම නිකුත් කිරීම කරන්නේ මාර්තු 15. මාර්තු 15 800ක් නිකුත් කරනකොට බරිත සාමාන්‍ය මිල ක්‍රමයට නිකුත් කිරීම කරනවා නම් එදාට පවතින තොග වටිනාකම අරගෙන බලනවා තොග එක සංඛ්‍යාවෙන් බෙදලා වටිනාකම ගන්නවා නේද? ඒතර එහෙනම් 3.15 WXC වෙන්නේ මෙච්චරයි. තොග වටිනාකම තියෙන රුපියල් 12 වැඩි කිරීම 600. 12 600 7200යි. ඊළඟට ලැබිලා තියෙනවා 10 ගානේ 1000ක් නේද? 10 වැඩි කිරීම 1000 ඒ කියන්නේ 12000යි. ඒතර මෙදින ගබඩාවේ තොගය තිබිලා තියෙනවා මාර්තු 15 කට තොග වටිනාකම තියෙනවා 0.0 1.79 19200ක් 19200ක් නේ 19200ක් තියෙනවා තොග වටිනාකම තොග ඒකක සංඛ්‍යාව තියෙනවා 1600ක්. ඒතර WAC එක වෙන්නේ 19200 බෙදීම 1600. බලන්න වටිනාකම කීයද මෙදා නිකුත් කරන 19200 බෙදීම 1600. 19200 බෙදීම 1600. උත්තරය රුපියල් 12යි. හරි. ඒක මාර්තු 15 නිකුත් කරනවා නම් නිකුත් කරන්නේ තොගේ වටිනාකම රුපියල් 12 ගානේ. ඒතර මාර්තු 15 නිකුත් කරන තොගේ වටිනාකම රුපියල් 12 ඒකකයක් නිකුත් කරන්නේ ඒකක 800ක් නිකුත් කරනවා නේ. ඒතර මාර්තු 15 නිකුත් කිරීම 12 වැඩි කිරීම 800. 12 ගානේ 800ක් නිකුත් කරනවා. ඒතර බලන්න 12 වැඩි කිරීම 800 කීයද? 12 වැඩි කිරීම 800. උත්තරය වෙන්නේ 9600. මෙතන මෙලා නිකුත් කළ වටිනාකම රුපියල් 9600යි. හරිද? ඒතර රුපියල් 12 ගාන ඒකක රුපියල් 19200 දැන් 9600ක් නිකුත් කරනවා. ඒතර ඉතිරි තොගය වෙන්නේ 19200න් 9600ක් අඩු කරායින් පස්සේ ඉතිරි වටිනාකම. හරි නේද? මේ මාර්තු 15. ඒතර ඉතිරි තොගය මාර්තු 15 අපි ඉතිරි තොගය ගත්තොත් එහෙම ඉතිරි තොගය වෙන්නේ 19200 ඍණ 9600. 19200න් 9600 අඩු කරලා බලන්න. 19200
ඍණ 9600. ඉතිරි තොගේ වෙන්නේ 9600යි. මම මේ කියන්නේ මාර්තු 15 තත්ත්වය. නමුත් ඊට පස්සෙ තව නිකුත් කිරීම සහ තව ලැබීම් තියෙනවා නේ මාර්තු 15න් පස්සේ. මාර්තු 15න් පස්සේ තව ලැබීමකුත් තියෙනවා නිකුත් කිරීමකුත් තියෙනවා. අපෙන් අහන්නේ මාර්තු 30ක ඉතිරි තොගේ වටිනාකම නේද? මම මේකේ මාර්තු 15 ඉතිරි තොගේ 9600යි. ඊට පස්සේ ආයි මාර්තු මාසේ තව ලැබීම් තිබෙනවා. මාර්තු ලබා ගැනීමක් තියෙනවා මාර්තු 20 10ක් කරගෙන තුන 11 ගානේ නේද? ඒතකොට දැන් ආයි මාර්තු 28 නිකුත් කරනවා 900ක්. ඊට පස්සේ අපි ගමු වෙන මාර්තු 28 3.28 තොග වටිනාකම ඒක මෙහෙමයි එන්නේ බලන්න නැවත 3.28 තියෙනවා තොග වටිනාකම මෙතන 12 ගාන 800ක් තියෙනවා 9600ක් තියෙනවා මොකද 1600 දුන්නේ එතකොට මාර්තු 28 වටිනාකම වෙන්නේ මෙහෙමයි 12 වැඩි කිරීම මේ 900 800 12 වැඩි කිරීම 800 9600යි ඊළඟට ආපහු ලැබීමක් තියෙනවා කීයද මේ බලන්න ආයි ලැබෙනවා මාර්තු 20 10ක් 11 ගානේ 11 වැඩි කිරීම 1000 එතකොට 11 වැඩි කිරීම 10 ලැබෙනවා කියන්නේ 11000ක් ලැබෙනවා නේද 11 වැඩි කිරීම 10 11000ක් වෙනවා ඊට පස්සේ ආපහු ඊට පස්සේ නිකුත් කිරීමක් තියෙනවා මෙදා තොග වටිනාකම වෙන්නේ මේ ඉලක්කම් දෙක විතරයි නේද? මේ ඉලක්කම් දෙක එකතු වෙනවා 0.600 9යි 10යි 1 2යි 20600 වටිනාකම ඒකක සංඛ්‍යාව තියෙනවා 1800ක්. මම කියන්නේ මාර්තු 28 වෙනිදා. තොග වටිනාකම තියෙනවා කලින් තොගේ තියෙනවා 12 ගාන 800ක් 9600යි 11 ගාන 10ක් ලැබුණා 11000යි. එතකොට මුළු තොගේ වටිනාකම 20600 ඒකක සංඛ්‍යාව 1800යි. එතකොට අපිට පුළුවන් WAC මිල වෙනවා. WAC මිල වෙනවා කොච්චරද? බලතබු සාමාන්‍ය පිරිවැය 20600 බෙදීම 1800. බලන්න කීයද කියලා 20600 බෙදීම 1800. 20600 බෙදීම 1800. උත්තරේ වෙනවා රුපියල් 11.44ක් නේ 11.44ක්. එහෙමනම් දැන් ඊළඟට තියෙන මොකද්ද ආයේ මාර්තු මාසේ 28 වෙනිදා නිකුත් කරන 900ක් ඒකක 1800ක් තියෙනවා ඒකෙන් 900ක් නිකුත් කරනවා එහෙනම් ඉතිරි තොගේ ඉතිරි 900 නේද එහෙනම් ඉතිරි තොගේ පිරිවැය වෙන්නේ දැන් 11.44 ගාන එකක 800ක් තියෙනවානේ. ඒකෙන් 900ක් නිකුත් කරනවා. ඉතිරි තොගේ පිරිවැය වෙන්නේ මෙහෙමයි. ඒ නිසා 3.31 ඉතිරි තොගය මේ බොහොම කෙටියෙන් ගන්න 11.44 ගානේ වැඩි කිරීම 900යි. එකක 900ක් ඉතුරුයි. මොකද 1800 නේ එකක 900ක් නිකුත් කළානේ. තව එකක 900ක් ඉතුරුයි. તો ඉලක්කම බලන්න 11.44 වැඩි කිරීම 900යි. 11.44 වැඩි කිරීම 900 උත්තර වෙන රුපියල් 10296. රුපියල් 10296ක් එනවා. හරි නේද? ඒ තමයි ඉතිරි තොගේ වටිනාකම. අපෙන් අහන්නේ ප්‍රශ්නේ මේකයි. ඔයාලගේ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා 10296 නේද? අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ මේකයි. ಭಾರತ සාමාන්‍ය මිල ක්‍රමයේ අනුව තොග නිකුත් කළේ නම් අගයම් කළේ නම් 2016 මාර්තු 31 දිනට ඉතිරි තොගේ පිරිවැය කීයද? අපි හොයාගත්ත උත්තරේ කියලා ආවේ රුපියල් 10296 නේද මෙතින්? ඒකක 900ක් තියෙනවනේ. ඒකක 900ක් තියෙනවා. මොකද ඊට කලින් දවසේ එකක 1800ක් තිබුණා 900ක් නිකුත් කළා මාර්තු 28 ඉතිරි තොගේ 900යි 11.44 ගන්න 10296. උත්තරේ ඒක තමයි නේ 10296. රුපියල් 10296. පැහැදිලිද? හොඳයි. ඔය විදිහට තමයි ඔය ප්‍රශ්නේ සඳහා පිළිතුර ගණනය කරන්න ඕනේ. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට.
බලන්න ප්‍රශ්න අංක 46 පහත සඳහන් තොරතුරු සමාගමක් විසින් නිෂ්පාදනය කරන P නැමැති භාණ්ඩයට අදාළ වේ. P කියන භාණ්ඩය සම්බන්ධ තොරතුරු. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඒකක 200යි, වාර්ෂික ඉල්ලුම ඒකක 810යි, ඇනවුම් කිරීමේ පිරිවැය ඇනවුමකට රුපියල් 250යි, රඳවා ගැනීමේ පිරිවැය ඒකකයකට රුපියල් 100යි. පහ සඳහන් දෑ ගණනය කරන මුළු ඇනවුම් පිරිවැය අයන මුළු රඳවා ගැනීමේ පිරිවැය. මුළු ඇනවුම් පිරිවැය. මුළු ඇනවුම් පිරිවැය කොහොමද අපි ගන්නෙ? එක ඇනවුමක පිරිවැය අපිට දීලා තියෙනවා. එහෙනම් වාර්ෂික ඇනවුම් ප්‍රමාණය වැඩි කළාම එනවා මොකද්ද? මුළු ඇනවුම් පිරිවැය. වාර්ෂික ඇනවුම් ප්‍රමාණය වසරක් තුල සිදු කර ඇනවුම් බාර ගන්න හොයාගන්න අපිට පුළුවන්. ආර්ථික ඇනවුම් ප්‍රමාණය හොයාගෙන මුලින්ම වාර්ෂික ඉල්ලුම ආර්ථික ඇනවුම් ප්‍රමාණයෙන් බෙදුවාම එනවා මොකද්ද? ඇනවුම් වාර ගන්න. ඒ වාර ගන්න එක ඇනවුමක පිරිවැය වැඩි කළාම එනවා මොකද්ද? ඇනවුම් කිරීමේ පිරිවැය නේද? එහෙනම් මෙහෙම ගමු උත්තරේ. මේ ප්‍රශ්නාංක මේක අයන්න උත්තරේ ගන්න යන්නේ මම. අපි ඉස්සෙල්ලා ආර්ථික ඇනවුම් ප්‍රමාණය දීලා තියෙනවා. ඒක කීයද? 200ක් කියලා කියනවා. වාර්ෂික ඉල්ලුමක් දීලා තියෙනවා 810යි. දැන් වාර්ෂික ඉල්ලුමක් තියෙනවනේ ආර්ථික ඇනවුම් ප්‍රමාණයක් තියෙනවා නේද? අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ඒ අනුව. වාර්ෂික ඉල්ලුම බෙදුවාම බෙදීම EOQ මොකක්ද දෙන්නේ? ඇනවුම් වාර ගණන්නේ. ඒතර වාර්ෂික ඉල්ලුම 8000යි බෙදීම ආර්ථික ඇනවුම් ප්‍රමාණය 200යිනේ. 8200න් බෙදුවාම ඇනවුම් වාර කීයද? 40යි. ඒතර ඇනවුමක පිරිවැය 250යි නේ. ඇනවුමක පිරිවැය රුපියල් 250යි. එම නිසා අපෙන් අහන්නේ මුළු ඇනවුම් පිරිවැයනේ. මුළු ඇනවුම් පිරිවැය එන්නේ 250 වැඩි කිරීම 40. 250 රුපියල් ඒකක 40 250 වාර 40 වැඩි කළා උත්තර රුපියල් කීයක් එනවද? 10000යි. එහෙනම් මුළු ඇනවුම් පිරිවැය කීයද? රුපියල් 10000යි. වසරක් පුරා සිදු කළ ඇනවුම් සඳහා වන පිරිවැය රුපියල් 10000යි. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? මුළු රඳවා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය වසරක. ඒ කොහොමද? ඔබ දන්නවා මම ඊට කලින් පැහැදිලි කිරීම කළ අවස්ථා කිහිපයකදීම ආර්ථික ඇනවුම් ආකෘතියට අනුව යම් අවස්ථාවක ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඒකක සංඛ්‍යාව ගණන් බැලුවා නම් එම අවස්ථාවේදී මුළු ඇනවුම් කිරීමේ පිරිවැය සමානයි මුළු රඳවා ගැනීමේ පිරිවැයට. උතර මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඒකක 8000ක් වෙන විට මුළු ඇනවුම් පිරිවැය රුපියල් 10000 නම් එම අවස්ථාවේදී තොග රඳවා ගැනීමේ පිරිවැයත් කීයද? රුපියල් 10000යි. તો මුළු තොග පිරිවැය රුපියල් 20000ක් වෙනවා. ඇනවුම් කිරීමේ පිරිවැය 10000යි, තබා ගැනීමේ පිරිවැය 10000යි, එකතු 20000යි. අපි අහන්නේ ඇනවුම් කිරීමේ පිරිවැය අපි දැන් හොයාගත්තා. තබා ගැනීමේ පිරිවැය උත්තරේ කීයද? ඒකත් රුපියල් 10000යි. හරිනේ? 10000 එන්නේ ඇනවුම් කිරීමේ පිරිවැයමයි ඒ ඉලක්කම සමානගයක්මයි රඳවා ගැනීමේ පිරිවැයත් විය යුතු වන්නේ. ඒ පදන මුඩ. ආර්ථික ඇනවුම් ආකෘතියේදී ඒ ආකාරයට ඒ දෙක සමාන විය යුතුයි. අපෙන් අහුවනම් නිකමටවත් මුළු තොග පිරිවැය කීයද කියලා තොගේ සම්පූර්ණ පිරිවැය වුණා මේ ඉලක්කම් දෙක එකතු කීයද? 20000යි. හරි නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට 47. පහත සඳහන් ලියවිලි නිකුත් කරන ස්ථානයත් යොමු කරන ස්ථානය සඳහන් කරන්න. සරල ප්‍රශ්නයක්. ලියවිල්ල නිකුත් කරන ස්ථානය යොමු කරන ස්ථානය කියන බලන්න. එක ගබඩා අධ්‍යාචනා පත්‍රය කවුද නිකුත් කරන්නේ? කවුද කාටද යොමු කරන්නේ? ගබඩා අධ්‍යාචනා පත්‍ර නිකුත් කරන්නේ ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශ. ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශ වෙන්න පුළුවන් කම්මල හෝ සේවා අංශ. යොමු කරන්නේ කාටද? ගබඩාවට. ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලා යවන ලියවිල්ල නේද? නිකුත් කරන අංශය කම්මල කියලා කිව්වත් කමන්නේ ද්‍රව්‍ය අවශ්‍ය අංශ. එක කම්මල වෙන්න පුළුවන්, වෙනත් සේවා අංශයක් වෙන්නත් පුළුවන්. යොමු කරන ස්ථානය ගබඩාව. මිලදී ගැනීම ඇනවුම, ගැනුම් ඇනවුම කවුද නිකුත් කරන්නේ? කාටද යොමු කරන්නේ? නිකුත් කරන්නේ ගැනුම් අංශය, ද්‍රව්‍ය මිලදී ගන්න අංශය. යොමු කරන්නේ කාටද? සැපයුම් කරට නේද? මිලට ගැනුම් අංශය නේද?
මිලට ගැනුම් අංශය යොමු කරන්නේ සැපයුම් කරුට. හොඳයි. ඊළඟ ප්‍රශ්න අංකය බලන්න 48. ආර්ථික ඇණවුම් මට්ටම EOQ ආකෘතියට පදනම් වී ඇති උපකල්පන දෙකක් සඳහන් කරන්න. අපි ආර්ථික ඇණවුම් සූත්‍රයට පදනම් වන උපකල්පන කිහිපයක්ම කතා කළා. මොකද්ද? එකක් තමයි වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය නිශ්චිත බව. වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය නොවෙනස්ව පවතින බව. ඇණවුමක පිරිවැය නොවෙනස්ව පවතින බව. තොග ඒකක තොග රඳවා තබා ගැනීමේ පිරිවැය අපි කලින් ගණන් බලන ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ කියන එක උපකල්පනය. තොගයක් ඇණවුම් කළාම සම්පූර්ණ තොගයම වෙලාවට ලැබෙන බව. නේද? අපි කීපයක් කිව්වා අහලා තින් දෙකක් නේ. මෙහෙම ලියමු. වාර්ෂික තොග ඉල්ලුම වෙනස් නොවන බව. දෙක ඇණවුමක පිරිවැය ස්ථාවර බව නැත්නම් වෙනස් නොවන බව. තව එකක් ලියන්නම්. තොග රඳවා ගැනීමේ පිරිවැය වෙනස් නොවන බව. වර්ෂය තුලදී වෙනස් වෙන්නේ නැහැ කියන එක. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අපි අවුරුද්ද මුල තීරණය කරන ඉලක්කම වසර පුරාම එක සමානව තීරණය කියන එකයි. වෙනස් නොවෙනවා කියලා කියන එකයි. මොකද ආර්ථික ගණන් ප්‍රමාණය අපි ගණන් බලන කාලච්ඡේදය ආරම්භයේදී ඒ සඳහා පදනම් වූ ඉලක්කම් ඒ සූත්‍රය දාන ඉලක්කම් වසර පුරාම වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ඒක තමයි උපකල්පන නේද? හොඳයි. 49 බින් කාඩ් පතක ඇතුළත් වන අයිතම හතරක් ලියන්න. අපි රාහක පත්‍රය කතා කරන්නේ ඇතුළත් අයිතම මොනවද? ද්‍රව්‍ය සංකේත අංකය තියෙනවා. රාහකපත් අංකය. ඊළඟ ලැබී තොග ලැබුම් ඒකක, නිකුත් කිරීම ඒකක, ඉතිරි තොග ඒකක. ඊට අමතරව උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යැලෙනුම් මට්ටම මේ වගේ දේවල් ලකුණු කරනවා ඒක නේද? හතරක් අහන මෙහෙම ලියමු. තොග ලැබීම් ඒකක. රුපියල් ගාන නෑ මතක තියාගන්න. ඊළඟට තොග නිකුත් කිරීම ඒකක. ඊළඟට ඉතිරි තොග ඒකක. රාකාංකය. තවනම් ද්‍රව්‍ය සංකේතාංකය. මේ වගේ තොරතුරු ගණනාවක් තියෙනවා නේද රාකපත්‍රයක? බින් කාඩ් පතක නේද? හොඳයි. ප්‍රශ්න අංක 50 පහත සඳහන් එක් එක් ක්‍රියාකාරකම් වලදී තොග පාලනය කිරීමේ අරමුණින් සකස් කරන ලේඛනයේ බැගින් නම් කරන්න. මෙන්න මේ අවස්ථාවට අදාළ ලේඛනය කියන්නේ. නිෂ්පාදන අංශය ගබඩාවෙන් අමුද්‍රව්‍ය ඉල්ලුම් කරයි. මොකද සකස් කරන ලේඛනය? ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. අපි දැන් මීට මොහොතකට කලින් කතා කරන්නේ. දෙක බාහිර සැපයීම් කරුවෙකුගෙන් අමුද්‍රව්‍ය ලැබුණු බව ගබඩාව වාර්තා කරයි. බාහිර සැපයීම් කරුවෙන් ගබඩාවට බහන් ලැබුණාම ඒක තහවුරු කරලා ලිපිය මොකද්ද? බහන ලැබීම් පත්‍රනේ GRN එක නේද? බහඬ ලැබීම් පත්‍රය. දැන් GRN එක නේ. හරි. ඊළඟ ප්‍රශ්න අංකය දී ඇති ආර්ථික තත්ත්වයන්ට අනුව අමුද්‍රව්‍ය මිල ක්‍රමයේ යටතේ නිෂ්පාදන පිරිවැයට සහ තොග වටිනාකමට සිදුවන බලපෑම ලියන්න. වැඩි වේද අඩු වේද ආදී වශයෙන්. මිල ක්‍රමයේ 5.4 ආර්ථික තත්ත්වයේ මිල ඉහළ යාම නිෂ්පාදන පිරිවැයට වෙන්නේ මොකද්ද? අවසාන අමුද්‍රව්‍ය තොගයේ වටිනාකමට මොකද වෙන්නේ? දැන් මෙතන ආර්ථික තත්ත්වයේ මිල ගණන් ඉහළ යාම තත්ත්වයක්. ඒ කියන්නේ උද්දමනකාරී තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ එන්න මිල වැඩි වෙනවා. 5.4 ක්‍රමයටදී උද්දමනකාරී තත්ත්වයක තොග මිල කරනකොට නිෂ්පාදන පිරිවැයට වෙන බලපෑම මොකක්ද කියලා අහනවා. අවසන් තොගයේ වෙන බලපෑම මොකක්ද? අපි මෙහෙම හිතමු. අපි රුපියල් 10 ගානේ මිලදී ගන්නවා. ආයෙ රුපියල් 12 ගානේ මිලදී ගන්නවා. අපිට රුපියල් 13 ගානේ මිලදී ගන්නවා. ඔකනේ මිල ගණන් ඉහළ යෑම තත්ත්වයක් කියන්නේ. ඒතර 5 ක්‍රමයේදී අපි හැම වෙලාවෙම තොග නිකුත් කරන්නේ පළමුව ලැබුණු මිල පළමුවමනේ.
FIFO ක්‍රමේ ලක්ෂණය මොකද්ද? නිකුත් කරන්නේ පරණ මිලට. ඉතිරි තොගේ අගය වෙන්නේ අලුත් මිලට. මොකද FIFO ක්‍රමේ මුලින් ලැබුණ මිල මුලින්ම නිකුත් කරන්නේ. ඒතර ඉතිරි වෙලා තියෙන ගබඩාව ඉතිරි තොගයක් වේ නම් ඒ හැම වෙලාවෙම අගය වෙන්නේ අන්තිමට ලැබුණු මිලෙන්. ඒතර මිල ඉරෑම තත්වයකදී අහන්නේ මිල ඉහළෑම තත්වයක්. ඒතර නිෂ්පාදන පිරිවැයනේ එන්නේ නිකුත් කළ තොගේ පිරිවැයනේ. ඒතර නිකුත් කරන්නේ පරණ මිලට. දැන් පැරණි මිලට. දැන් අඩු සාපේක්ෂ වශයෙන් අඩු මිලකට. ඒතර නිෂ්පාදන පිරිවැය වටිනාකම තරමක් අඩු වෙනවා. ඉතිරි තොගේ අගය වෙන්නේ අලුත් මිලට. මිල ගණන් ඉහළ යෑම තත්වයකදී ඉතිරි තොගේ වටිනාකම සාපේක්ෂව වැඩි. එන අවසන් තොගේ වටිනාකම වැඩි නේ. එහෙනම් අපි උත්තරේ මෙහෙම ලියමු. FIFO ක්‍රමේදී ආර්ථික තත්ත්වයේ මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් කරන නිෂ්පාදන පිරිවැය අඩු වේ. නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන පිරිවැය නිෂ්පාදනස නිකුත් කරන තොගයේ පිරිවැය සාපේක්ෂව අඩුයි. කියන්නේ අලුත් මිලට සාපේක්ෂව පැරණි මිලක් නෙදෙන්නේ. තරමක් අඩුයි එතකොට. අවසන් තොගේ අගය වෙන්නේ අලුත් මිලට නිසා අවසන් තොගේ අගය වැඩි වෙයි. හරි නේද? හොඳයි. ගන්න ප්‍රශ්න අංක 52 මේවායේ ප්‍රධාන වෙනස දක්වන්න කියලා කියනවා. බින්පත්‍රය හා ගබඩා ලෙජරය, ද්‍රව්‍ය මිල කිරීමේ FIFO ක්‍රමය හා බර තැබූ සාමාන්‍ය ක්‍රමය, ද්‍රව්‍ය මිලදී ගැනීමේ ගැනුම් අධ්‍යාචන පත්‍රය සහ ද්‍රව්‍ය ගැනුම් ඇනවුම. මේවා ප්‍රධාන වෙනස. මතකයි නේද? බින්පත්‍රය හා ගබඩා ලෙජරය මොකක්ද තියෙන්නේ? බින්පත්‍රය වෙනස්කම් නම් ගොඩක් අපිට කියන්න පුළුවන්. බින්පත්‍රය තුළ තිබෙන ද්‍රව්‍ය ඒකක වෙනස් වීම, ගබඩා ලෙජරය තුළ ද්‍රව්‍ය ඒකක වෙනස් වීම වගේම මූල්‍ය වටිනාකමුත් තියෙනවා. ප්‍රධාන වෙනස ඒක. තව වෙනස්කම් කියනවා බින්පත්‍රයේ තියෙන්නේ ගබඩාවේ රාක් අසල, ගබඩා ලෙජරේ තියෙන්නේ කාර්යාලය තුළ. බින්පත්‍රය සෑදීම කරන්නේ ගබඩා බාරකරු, ගබඩා ලෙජරේ සෑදීම කරන්නේ පිරිවැය ලිපිකරු. නේද? මෙතෙන්දී ප්‍රධාන වෙනස අපි ලියමු. එහෙම ලියමු ප්‍රධාන වෙනස. බින්පත්‍රය තුළ ද්‍රව්‍ය ලැබීම්, නිකුත් කිරීම හා ශේෂය ඒකක වශයෙන් වාර්තා කරයි. ගබඩා ලෙජරය තුළ ඒකක මෙන්ම මූල්‍ය වටිනාකම්ද වාර්තා කරයි. ප්‍රධාන වෙනස. ද්‍රව්‍ය මිල කිරීමේ FIFO ක්‍රමය හා බර තැබූ සාමාන්‍ය ක්‍රමයේ ප්‍රධාන වෙනස. FIFO ක්‍රමයේදී ද්‍රව්‍ය නිකුත් කරනකොට එහි මිල වශයෙන් පළමුව ලැබුණු තොගයේ මිල පළමුව යොදා ගනී. බර තැබූ සාමාන්‍ය ක්‍රමයේදී ඉදිරියට ගබඩාවේ පවතින තොගවල සාමාන්‍ය පිරිවැය යොදා ගනී. නේද? FIFO ක්‍රමයේදී ද්‍රව්‍ය නිකුත් කරන විට මිල කරන්නේ පළමුව ලැබුණු මිල පදනම් කරගෙනය. නේද? බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමේදී ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කරන්නේ එදිනට පවතින තොගයේ සාමාන්‍ය පිරිවැය පදනම් කරගෙනය. බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමයේදී හැම වෙලාවෙම ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒ මිල වශයෙන් යොදාගන්නේ ඉදිරියට පවතින තොගයේ සාමාන්‍ය පිරිවැය නේද? තොගයේ වටිනාකම් බෙදනවා තොග එකක සංඛ්‍යාවෙන්. අතන සාමාන්‍ය පිරිවැය එනවා නේද?
ඊළඟ ද්‍රව්‍ය මිලදී ගැනීම ගැනුම් අධ්‍යාචනා පත්‍රය හා ගැනුම් ඇනවුම නේද? ගැනුම් අධ්‍යාචනා පත්‍රය කියන්නේ මොකද්ද? ගබඩාව විසින් අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලදී ගන්නා ලෙස ගැනුම් අංශය වෙත යොමු කරන ලියවිල්ල. ගැනුම් ඇනවුම කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය සපයන ලෙස ගැනුම් අංශය විසින් සැපයුම්කරු වෙත යොමු කරන ලියවිල්ල නේද? අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගන්නා ලෙස ගබඩාව විසින් ගැනුම් අංශයට යොමු කරන ලියවිල්ල ගැනුම් අධ්‍යාචනා පත්‍රය වේ. අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ලෙස ගබඩාව විසින් ගැනුම් අංශයට යොමු කරන ලියවිල්ල ගැනුම් අධ්‍යාචනා පත්‍රය වේ. එතකොට ගැනුම් ඇනවුම කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය සපයන මෙන් ඉල්ලා ගැනුම් අංශය විසින් සැපයුම්කරුට යොමු කරන ලියවිල්ල ගැනුම් ඇනවුම වේ නේද? අවශ්‍ය ද්‍රව්‍ය සපයන ලෙස ඉල්ලා ගැනුම් අංශය විසින් සැපයුම්කරුවා වෙත යොමු කරන ලියවිල්ල මොකද්ද? ගැනුම් ඇනවුම නේද? හොඳයි ළමයි. අපි මෙම අද ඒකකය තුලින් අපි සාකච්ඡා කළා ද්‍රව්‍ය පිරිවැය පාලනයට අදාළ බහුවර්ණ හා කෙටි ප්‍රශ්න සමූහයක්. තවදුරටත් අපට කෙටි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නට තිබෙනවා. අපි ඒක ඊළඟ පාඩම් ඒකකය තුලින් අධ්‍යයනය කරමු. එම කෙටි ප්‍රශ්න අවසන් කරයින් පස්සේ අපි කළමනාකරණ ගිණුම් කරන්නේ 14 වන පාඩමේ 4 වෙනි පාඩම වශයෙන් ශ්‍රම පිරිවැය පාඩමයි පටන් ගන්නවා ඊළඟ ඒකකය සාකච්ඡා කිරීමෙන් අනතුරුව.